සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ මැදින් මස අව සතවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ අප්‍රේල් මාස 3 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යොදවන ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 40 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 39ක් පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් කෙටි ක්‍රමයෙන් 89ක් වූද දීර්ඝ ක්‍රමයෙන් 121ක් වූද සිත් සියල්ලම ඉගෙන කියා ගන්නට යෙදුණා. ඉන් අනතුරුව චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52ද රූප 28 අතරින් රූප 21ක්මද ඉගෙනගෙන හමාර කරන්නට යෙදුණා. ඉතින් රූප 28 අතුරින් දැන කියා ගැනීමට ඉතිරි වී ඇති විකාර රූප කොටසට අයත් ලහුතාදී රූප 3 වගේම ලක්ෂණ රූප 4 පමණයි අපිට අද දිනේදී ඉගෙන කියා ගන්නට ඉතිරිව ඇත්තේ. ඉතින් අද දිනේදී ඒ ඉතිරි රූප 7 පිළිබඳව ඉගෙන අවසන් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රම ආදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපගේ කාරුණික ආරාධනය බොහෝමත්ම මෙත්සිතින් යුක්තව පිළිගෙන මේ ලෝකයාට ධර්මයේ ඉගෙන කියා ගන්නට නිසි ගුරු ඇසුරක් සොයමින් නිසි ගුරුවරුන්ගේ මාර්ගෝපදේශකත්වය සොයමින් නිවැරදිව ධර්ම විවරණයන් දැන කියා ගැනීමට මාර්ගයක් සොයමින් පසු සත්පුරුෂ ප්‍රජාවට ධර්මය කියා දෙන්නට යයි කරන ලද ආයාචනය ආරාධනය බොහෝමත්ම මෛත්‍රී සහගතව පිළිගෙන බොහොම ඕනෑකමින් වැඩසටහන් 39 පුරාවට මේ උතුම් පරම ගම්බීර ධර්මය අපට කියා දෙමින් අපේ ජීවිතවල සැනසීම පිණිසම ධර්මාවබෝධය පිණිසම සංසාර දුකින් අපව එතර කරවීම පිණිසම මේ ධර්මය කියා දීමට කැප වුණා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ඒ වගේම මේ උතුම් වැඩසටහනට මේ සජීවී වැඩසටහන ඔස්සේ ඒ වගේම පෞරාණික තේරවාදයේ YouTube channel එක ඔස්සේ සහ සම්බන්ධ වෙමින් වැඩසටහන් 40ක් පුරාවට අප සමග රැඳී සිටි ඔබ සෑම සියලු දෙනාමත් බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව මේ උතුම් වැඩසටහනට 40 වැනි අභිධර්ම පාඩමටත් පිළිගනු ලබනවා. මේ අද දිනේට නියමිත මේ උතුම් වැඩසටහන ආරම්භ කිරීම සඳහා අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුඛී හෝතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 40 වැනි පාඩමට සහ සම්බන්ධ වෙන්න ලෝකයේ පුරා රටවල් ගණනාවක සිටින ශ්‍රී ලාංකික පිරිස අද දිනේදීත් සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ 40 වැනි අභිධර්ම පාඩම ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි මුලින්ම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අදත් අපි අපේ පාලි සහ අභිධර්ම සහ පාලි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපිට තියෙන්නේ ගිය වාරේ ඒ පාඩමට අදාළ අපි ලබා දුන්නු ප්‍රශ්නවල උත්තර සාකච්ඡා කිරීම. ඒ ලියපු ටික කවුරුත් ළඟට ගන්න. හොඳයි, පළවෙනි ප්‍රශ්නය. හෘදේ රූපේ පටන් වචී විඤ්ඤාති රූපේ දක්වා ඇති රූප පිළිවෙලින් පැහැදිලි කරන්න. පළවෙනි එක හෘදේ රූපේ. පංච විඤ්ඤාණයන් හැර ඉතිරි සිත් ඇතිවීමට ස්ථානීය වෙමින් හෘදය කෝෂයේ ඇති ලේ ඇසුරු කොටගෙන පවතින රූපය හෘදේ රූපයයි. මෙයට හෘදය වස්තු රූපයයිද කියනු ලැබේ. ඊට පස්සේ ජීවිත රූපේ. තමා හා බැඳී උපදනා කර්මජ රූපයන් පරම්පරා වශයෙන් චිර කාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරවන රූපය ජීවිත රූපයයි. මෙයට ජීවිතේන්ද්‍රිය රූපයයිද කියනු ලැබේ. ඊට පස්සේ ආහාර රූපේ. ශරීරයේ අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිර කාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපයයි. මෙයට ඕජා රූපයයිද කියනු ලැබේ. ඊට පස්සේ ආකාශ ධාතුව. ඝනබද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය ආකාශ ධාතුවයි. ඝනබද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය ආකාශ ධාතුවයි. මෙයට පරිච්ඡේද ආකාශය පරිච්ඡේද රූපය යනුවෙන්ද කියනු ලැබේ. ඊට පස්සේ කාය විඤ්ඤාතිය. ශරීර අවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤාතියයි. ඊට පස්සේ වචී විඤ්ඤාතිය. කතා කිරීමට උත්සාහ කිරීමේදී වුවමනා අකුරු වුවමනා වචන සෑදෙන පරිදි ශබ්දයේ මෙහෙවන බල විශේෂය වචී විඤ්ඤාතියයි. ඊළඟ ප්‍රශ්නය. පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා ඇති රූපවලට නිෂ්පන්න රූපයයි කීමට හේතුව කුමක්ද? පිළිතුර. පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා ඇති රූප 18 කෙලින්ම කර්මාදී ප්‍රත්‍යයන් විසින් උපදවන බැවින් ඒවාට නිෂ්පන්න රූපයයි කියනු ලැබේ. හොඳයි. එතකොට අපිට අද තියෙන්නේ අපිට අද ඉගෙන ගන්න තියෙන ඉතුරු රූප ටික මොනවද කියන එක අපි බලමු. මෙතෙක් අපි රූප 28න් මහා භූත රූප ඉගෙන ගත්තා. ඊට පස්සේ ප්‍රසාද රූප ඉගෙන ගත්තා. ගෝචර රූප ඉගෙන ගත්තා. භාව රූප ඉගෙන ගත්තා. ඒ වගේම තව අපි හෘද වස්තු රූප ආදී මේවා ඉගෙන ගත්තා. ඊට පරිච්ඡේද රූප ඉගෙන ගත්තා. ඊට පස්සේ විකාර රූප වලත් අපි කිහිපයක් ඉගෙන ගත්තා. හොඳයි, අපි රූප සටහන ඔස්සේ බලමු. අද අපිට ඉගෙන ගන්න තියෙන රූප. නිෂ්පන්න රූප 18ම අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. භූත රූප 4 ඉගෙන ගත්තා. ප්‍රසාද රූප 5 ඉගෙන ගත්තා. ඊට පස්සේ ගෝචර රූප 5 ඉගෙන ගත්තා. භාව රූප 2 ඉගෙන ගත්තා. ඒ වගේම ඉතුරු රූප 3ම ඉගෙන ගත්තා. ඊට පස්සේ අනිෂ්පන්න රූප 10 දී පරිච්ඡේද රූපය නැත්නම් ආකාශ ධාතුව අපි ඉගෙන ගත්තා.
විකාර රූප පහෙන් කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියන මේ රූප දෙක ඉගෙන ගත්තා. දැන් අද අපිට තියෙන්නේ ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාව කියන මේ විකාර රූප පහේ ඉතුරු රූප තුන ඉගෙන ගන්නත් ඒ වගේම ලක්ෂණ රූප හතර ඉගෙන ගන්නත්. උපචය, සන්තති, ජරතා, අනිච්චතා. මේ ලක්ෂණ රූප හතර ඉගෙන ගන්නත් තියෙනවා. එතකොට මේ රූප ලක්ෂණ රූප හතරත් ඉගෙන ගත්තට පස්සේ සම්පූර්ණම රූප 28ම ඉගෙන ගත්ත වෙනවා. හොඳයි. අපි පාඩම අනුසාරයෙන් අද මේ ඉතුරු රූපත් ඉගෙන ගනිමු. හොඳයි කියන්නකෝ. එතකොට මේ ලහුතාදී රූප තුනත් අර විකාර රූප පහේම එන රූප තුනක්. හොඳයි. අවසරයි ස්වාමීනි. ලහුතාදී රූප තුන. ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලහුතා නම් වේ. මෘදු බව, තද නැති බව මුදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනකි. කාල ගුණය නරක් වීම, සිත නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නොලැබීම, නොයෙක් රෝග ඇතිවීම යනාදී කරුණු වලින් ශරීරයෙහි ඉක්මනින් වැඩ කළ නොහෙන බරගතියක්ද, නැවීම් දිගහැරීම් වලදී වේදනා උපදවන තද ගතියක්ද, උවමනා පරිදි ශරීරය ක්‍රියා කරවන්නට අසමත් ගතියක්ද ඇතිවේ. කාලගුණය හොඳවීම, සිත හොඳවීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදිය සිදුවන කල්හි ශරීරයෙහි ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන මේ රූප ඇතිවේ. විඤ්ඤාති රූප දෙකය, ලහුතාදී රූප තුනය යන මේ රූප පස විකාර රූප නම් වේ. ඒවා වරින් වර රූපකයෙහි ඇතිවන ආකාර විශේෂයෝය. විකාර රූප යන නම දී තිබෙන්නේ එහෙයිනි. හොඳයි. එතකොට ලහුතාදී රූප තුන. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. මේ කියන රූප තුන තමයි දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මුලින්ම. එතකොට මේ කොටසේ අගට පැහැදිලි කරා මේ විකාර රූප කියන්නේ මොනවද කියන එක. අන්‍ය රූපයන්ගේ ගුණ. කොට අන්‍ය රූපයන්ගේ ගුණ තමයි මේ විකාර රූප කියලා කියන්නේ. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනි. එතකොට මේකේ පැහැදිලි කරනවා ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලහුතා නම් වේ. ශරීරයේ පහළ වෙන රූපයන්ගේ සැහැල්ලු බවට කියනවා ලහුතා රූපය කියලා. ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බවට ඒ ස්වરૂපයට කියනවා ලහුතා රූපය කියලා. ඊට පස්සේ මෘදු බව, තද නැති බව මුදුතා නම් වේ. ඒ වගේම ශාරීරික රූපයන්ගේ මෘදු බව, තද නැති බව මුදුතා කියලා කියනවා. මුදුතා රූපය. ඊට පස්සේ ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. ශාරීරික රූපයන්ගේ ක්‍රියාවට යෝග්‍ය බව, ක්‍රියාවට ඔරොත්තු දෙන බව තමයි කම්මඤ්ඤතා කියලා කියන්නේ. එතකොට අපිට මේ චෛතසික කතා කරනකොටත් ඔය නමින්ම ආව චෛතසික නේද? කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කියලා. එතකොට ඒ චෛතසිකවල වලින් කියපු අර්ථයත් මේ රූප වලින් කියන අර්ථයත් යම් සමානතාවයක් තියෙනවා.
එතකොට එතනදී කාය ලහුතා කියනකොට චෛතසිකයන්ගේ සැහැල්ලු බව, ලහු බව. චිත්ත ලහුතා කියනකොට සිතේ සැහැල්ලු බව, බර නැති බව. මෙතනත් අදහස් කරන්නේ මේ ඒ ස්වરૂපයම තමයි මෙතන හැබැයි රූපයන්ගේ. අතන කිව්වේ සිතේ සහ චෛතසිකයන්ගේ. මෙතන කියන්නේ රූපයන්ගේ. ඒකට එකයි කියන්නේ ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලහුතා කියනවා. ශාරීරික රූපයන්ගේ තද නැති බව, මෘදු බව, මුදුතා. ශාරීරික රූපයන්ගේ මේ අර කර්මයට යෝග්‍ය බව, ඔරොත්තු දෙන බව, ක්‍රියාවන්ට ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා කියලා කියනවා. එතකොට මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනකි. අන්‍ය රූපයන්ගේ රූප කලාප වශයෙන් පහළ වෙනකොට ඒ රූප කලාපයේ අයිති රූපයන්ගේ ගුණ තුනක්. විශේෂ ආකාර. දැන් ආකාර විශේෂ කියලා කියනවා අපි. එතකොට කාලගුණේ නරක් වීම, සිත නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නොලැබීම, නොයෙක් රෝග ඇතිවීම යනාදී කරුණු වලින් ශරීරයේ ඉක්මනින් වැඩ කළ නොහෙන බර ගතියක් ඇතිවේ. එතකොට ඇත්තටම මේ රූප තේරුම් ගන්න තියෙන්නේ මේ රූපයන්ට විරුද්ධ ස්වභාවයන් අනුසාරයෙන්. මේ රූප කය ඇති වෙනවා මේ රූපයන්ට විරුද්ධ ස්වરૂප. අන්න ඒ ස්වરૂපයන්ගේ අනුසාරයෙන් තමයි අපිට මේ රූප තේරුම් ගන්න තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පමණට ආහාර නොලැබෙනකොට නැත්නම් අපත් මේ නොගැලපෙන ආහාර ගන්නකොට, එහෙම නැත්නම් ශීතෝෂ්ණ මේ අසමබර වෙනකොට සමහරට සීතල වැඩි වෙනවා, උෂ්ණ වැඩි වෙනවා. ඊට පස්සේ අපේ සිත නරක වෙනවා කියලා කියන්නේ මේ ද්වේෂය වැඩි වෙනවා. එහෙම නැත්නම් ශෝකය ඇති වෙනවා. ඉතින් ওই විදිහට සිතේ අයහපත් බව ඇති වෙනකොට ඊට පස්සේ සමහරලාට සර්පයෝ දෂ්ට කරනකොට ඊට පස්සේ නිදි වැරීම නිසා, කය වෙහෙසටපත් වීම නිසා මේ ශරීරයේ ඇති වෙනවා තන් දුර්වල ගතියක්. ඒක බරක් විදිහට තමයි තේරෙන්නේ. ඉතින් ඒ විදිහට අර ඉක්මනින් වැඩ කරන්න බැරි බර ගතියක් ඇති වෙනවා. ඒ වගේම තමයි තද ගතියක් දැනෙනවා ශරීරේ, මේ රූපයන්ගේ. එහෙමත් නැත්නම් මේ ක්‍රියාවට අයෝග්‍ය බවක්, කටයුතු කරන්න මේ අමාරු ගතියක්, ඒකට නිකන් කය ඔරොත්තු දෙන්නේ නැති ගතියක් ඇති වෙනවා. එතකොට කාලගුණේ හොඳවීම, සිත හොඳවීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදී සිදුවන කල්හි ශරීරෙහි ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන රූප ඇතිවේ. එතකොට අර කියන ස්වરૂප වෙනස් වෙනකොට, ඒ කියන්නේ යෝග්‍ය ආහාර පාන ලැබෙනකොට, කාලගුණේ හොඳ වෙනකොට, නේද, හිත හොඳ වෙනකොට අන්න අර ශරීරයේ තිබුණු බර ගති, තද ගති, මේ අකර්මණ්‍ය ගති, ඒ කියන්නේ මේ ක්‍රියාවට යෝග්‍ය මේ නොවන ගති, මේවා සංසිඳිලා වෙනස් වෙලා මේ කයේ සැහැල්ලු බව, රූප කයේ සැහැල්ලු බව, ඊට පස්සේ මෘදු බව, කර්මණ්‍ය බව ඇති වෙනවා. එතකොට අන්නේ ස්වરૂපයන්ට තමයි මේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා කියන්නේ. මේ රූප ඇති. ඊට පස්සේ පැහැදිලි කරනවා විඤ්ඤාති රූප දෙකේ ලහුතාදී රූප තුනේ යන මේ රූප පස විකාර රූප නම් වේ. මේ රූප පහට කියනවා විකාර රූප කියලා. ඒවා වරින් වර රූපකයෙහි ඇතිවන ආකාර විශේෂියෝයි. මේවා වරින් වර මේ රූපකයෙහි ඇතිවන ආකාර විශේෂ කියලා කියනවා. විකාර රූප යන නම දී තිබෙන්නේ එහෙයිනි. මේ විකාර රූප කියන නම දීලා තියෙන්නේ අන්න ඒ නිසා කියලා කියනවා. රූපකයේ වරින් වර ඇති වෙන ආකාර විශේෂ නිසා.
එතකොට මේ රූප සම්බන්ධයෙන් අපි තවදුරටත් තේරුම් ගන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් මේ කියන ලහුතා ඊට පස්සේ මුදුතා කම්මඤ්ඤතා කියන රූප එකටමයි පහළ වෙන්නේ. මේවා එකින් එක වෙනස් වෙන වෙන පහළ වෙනව නෙවෙයි. සාමාන්‍යයෙන් අපි රූපයක් තනියම පහළ වෙන්නේ නැහනේ. ඒක රූප පොකුරක් එක තමයි පහළ වෙන්නේ. එහෙම නැත්නම් කියනවා රූප කලාප විදිහටයි රූප පහළ වෙන්නේ. එතකොට මේ රූප කලාප පහළ වෙනකොට මෙන්න මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුනත් ඒ රූපයන් එක්කම එකට තමයි පහළ වෙන්නේ. එක රූප කලාපයක ලහුතා පහළ වෙනවා, තවත් රූප කලාපයක මුදුතා පහළ වෙනවා. එහෙම එකක් නැහැ. මේ රූප තුන පහළ වෙනවා නම් එකටමයි පහළ වෙන්නේ. එක රූප කලාපයක එකටම පහළ වෙනවා. තනි තනිව පහළ වෙන්නේ නැහැ. එතකොට මේ රූපයන් අපිට තේරුම් ගන්න තියෙන්නේ, වටහා ගන්න තියෙන්නේ මේ ලහුතාදී රූපයන්ට විරුද්ධ ස්වરૂපයන් අනුව කල්පනා කිරීමෙන්. ඒ විරුද්ධ ස්වરૂපයන් අනුව සිතා බැලීමෙන් තමයි අපිට මේ රූප ප්‍රකට වෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර වෙලාවට අපිට හරියට ඔන්න ආහාර ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට එක වේලා දෙවේලක් ආහාර නැහැ. එහෙමත් නැත්නම් ගත්තු ආහාරය සුදුසු නැහැ. සුදුසු නැති මේ ශරීරයට නොගැලපෙන ආහාරයක් ගන්නවා. එහෙමත් නැත්නම් ප්‍රමාණයට වඩා ආහාර ගන්නවා. එහෙමත් නැත්නම් කාලගුණේ හොඳ නැහැ. එහෙම නැත්නම් සර්පයෙක් දෂ්ට කරනවා. එහෙම නැත්නම් නිදි වරනවා. එහෙම නැත්නම් මොන හරි වැඩක් එක දිගට කරලා වෙහෙසටපත් වෙලා. මෙන්න මේ අවස්ථාවේදී ශරීරයේ දුර්වල ගතියක් තේරෙනවා. දුර්වල ගතියක්. ඒ දුර්වල බව අපිට දැනෙන්නේ ශරීරේ බරක් විදියට. ශරීරේ බරක් විදියට. එතකොට ශරීරයේ ඉක්මනින් ක්‍රියාව යොදවන්න බෑ. ශරීරයේ පහසුවෙන් ක්‍රියාව යොදවන්න බෑ. ඒකට ශරීරේ බර ගතියක් දැනෙනවා. එහෙමනම් ශරීරයේ බර ගතිය කියලා කියන්නේ ශරීරයේ පහළ වෙන රූපයන්ගේ මේ යම් අසම්බර ගතියක් තියෙනවා. අපි ඔකට කියනවා ධාතු කිපීම කියලා. ධාතු ශරීරයේ ධාතු කිපීම. ඒකට ධාතු කියලා අදහස් කරන්නේත් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහා භූත රූප. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට ශරීරයේ බර ගතියක් දැනෙනවා නම් ශරීරයේ බර දැනෙනවා නම් ඒ වෙලාවේ ගොඩක් දුරට මේ පඨවි ධාතුවත් ආපෝ ධාතුවත් උස්සන්න වෙලා. පඨවි ධාතුවත් ආපෝ ධාතුවත් උස්සන්න රූප කලාප තමයි පහළ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ වැඩක් ආදියක් කරන්න උනත් හිත නැඹුරු වෙන්නේ නැහැ. කයේ අර ස්වરૂපේ නිසා හිතත් මැලි වෙනවා සමහරවිට. ඉතින් ඊට පස්සේ මේ කයේ බරගතිය ඉවත් කරන්න නම් ඒ රූපයන්ගේ අසම්බරතාව ඉවත් කරන්න නම් ඊට සුදුසු ආහාර පාන ගන්න ඕනි. එහෙම නැත්නම් බෙහෙත් ගන්න ඕනි. එහෙම නැත්නම් සුදුසු කාලගුණයක් අපි පරිහරණය කරන්න ඕනි. එතකොට ඊට ගැලපෙන අපි ආහාර පාන බෙහෙත් ආදී ගත්තට පස්සේ අන්න අර ශරීරයේ මුලින් තිබුණු බරගතිය නැතුව සැහැල්ලු ගතියක් ඇති වෙනවා. සැහැල්ලු ගතියක් ඇති වෙනවා. එතකොට මේ සැහැල්ලු ගතිය ඇති වුණා කියලා කියන්නේ මුලින් ශරීරයේ තිබුණු ඒ අයහපත් නොමනා රූප කලාප නිරුද්ධ වෙලා ඒ රූප කලාපයන් පහළ වුණු තැන දැන්
ලහුතා කියන රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙනවා. අන්න ඒ නිසා අපිට දැනෙනවා මේ ශරීරයේ සැහැල්ලුවක්. නැත්නම් රූපයන්ගේ සැහැල්ලු බවක් දැනෙනවා. ඒ වෙලාවේ ලහුතා කියන ස්වરૂපයෙන් යුක්ත නැත්නම් ඒ රූපයෙන් යුක්ත රූප කලාප තමයි පහළ වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ ඇත්තටම කියනවා නම් අර මහා භූතයන්ගේ මේ සමබරතාවයෙන් යුක්තව රූප කලාප පහළ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රූප කලාපවල මේ රූප කලාපයන්හි ඇති ඒ සැහැල්ලු බවට තමයි ලහුතා රූපය කියලා කියන්නේ. රූප කලාපයන්හි ඇති සැහැල්ලු බවට සැහැල්ලු ස්වરૂපයට කියනවා ලහුතා රූපය කියලා. එතකොට ඒ කයේ සැහැල්ලුව දැනෙන්නේ ලහුතා රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙනකොට. දැන් මේක ඔය විශේෂයෙන්ම භාවනා ආදී කරන යෝගාවචරයන්ට හොඳට දැනෙනවා. භාවනා කරගෙන යනකොට මේ ශරීරේ නැත්තම් මේ හිත හොඳ වෙනකොට හිත හොඳ වෙනකොට මොකද වෙන්නේ? ශරීරය සැහැල්ලු වෙනවා. ශරීරේ සැහැල්ලු වෙනවා. එතකොට ලහුතා රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙන්න ගන්නවා. ඒකට ඊටාම සැහැල්ලු බවක් ශරීරයේ දැනෙනවා. එතකොට මේ අවස්ථාවේදී ලහුතා රූපය තමයි ප්‍රකට. නමුත් මේත් එක්ක මුදුතා කම්මඤ්ඤතා කියන රූප දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ලහුතා රූපේ තමයි ප්‍රකට වෙන්නේ. මොකද බරගතිය තිබිලා ඒක සංසිඳුන අවස්ථාවනේ. එතකොට බරගතියට විරුද්ධ ස්වરૂපය මේ ලහුතා සැහැල්ලු බව. ඒකට අපිට ලහුතා රූපේ වෙලාවේදී බොහොම ප්‍රකට වෙනවා. නමුත් අනිත් රූප දෙකක් තියෙනවා. හොඳයි. ඊට පස්සේ මුදුතා රූපේ. දැන් සාමාන්‍ය අර මම මුලින් කිව්වා වගේ සමහර වෙලාවට අපිට ඔය සර්පයෝ දෂ්ට කරාට පස්සේ ඊට පස්සේ සමහර වෙලාවට ඔය දැඩිව කය වෙහෙසටපත් වුණාට පස්සේ සමහරලාට අපත්‍ය ආහාර ගත්තට පස්සේ මේ කයේ තද ගතියක් දැනෙනවා. කයේ තද ගතියක්. ඒ කියන්නේ මේ ශරීරයේ අවයව එහා මෙහා කරනකොට සමහරට වේදනාවක් ඇති වෙනවා. හරි අමාරුවෙන් අතපය එහෙ මෙහෙ කරන්න වෙන්නේ. මේ විදිහට මේ ශරීරයේ තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය කියලා කියන්නේ ධාතු කිපීම. ඒ කියන්නේ ආපෝ ධාතුව අඩු, පඨවි ධාතුව වැඩි රූප කලාප පහළ වෙනවා. අන්න එතකොට ශරීරයේ තද ගතියක් දැනෙනවා. ශරීරයේ පහසුවෙන් ක්‍රියා කරවන්න බෑ. ඉක්මනින් ක්‍රියා කරවන්න බෑ. දැඩි වේදනාවක් ඇති වෙනවා මේ අතපය එහාට මෙහාට හරවනකොට. ඉතින් ඊට පස්සේ මේ තද ගතිය සංසිඳව ගන්න සුදුසු ආහාර පාන ඊට පස්සේ බෙහෙත් ආදී ගත්තට පස්සේ අන්න අර ශරීරයේ තිබුණු තද ගතිය නැති වෙලා ශරීරයේ සැහැල්ලු නැත්තම් මෘදු බවක් ඇති වෙනවා. ශරීරයේ මෘදු බවක් ඇති වෙනවා. මොලොක් බවක් ඇති වෙනවා. ඒ කියන්නේ මුලින් අර ශරීරයේ තද ගතියෙන් යුක්ත පහළ වුණු රූප කලාප නිරුද්ධ වෙලා ඒ රූප කලාප තිබුණු තැන අන්න මුදුතා රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙන්න ගන්නවා. මුදුතා රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙන්න ගන්නවා. එතකොට ශරීරයේ රූපයන්ගේ තන් රූප කලාපයන්ගේ ඇති මෘදු බව, තද නැති බව තමයි මුදුතා රූපය කියලා කියන්නේ. මේ මුදුතා රූපය පහළ වෙනකොට මේ ලහුතා කම්මඤ්ඤතා කියන රූප දෙකක් තියෙනවා. නමුත් වඩාත් අපිට ප්‍රකට වෙන්නේ මුදුතා රූපය. මොකද ශරීරයේ මේ තද ගතිය තිබිලා එය සංසිඳිලා තියෙන්නේ දැන්. ඊට ප්‍රතිවිරුද්ධ බවයි ඇති වෙලා තියෙන්නේ. මුදු බව ඇති වෙලා.
ඒ නිසා අපිට මුදුතා රූපය තමයි වඩාත් ප්‍රකට වෙන්නේ. නමුත් මේ ලහුතා කම්මඤ්ඤතා කියන රූප දෙකක් තියෙනවා. එතකොට අර ශරීරේ පහළ වෙන මේ රූප කලාපයන්ගේ මෘදු බව, තද නැති බවට කියනවා, ඒ ස්වરૂපයට කියනවා මුදුතා රූපය කියලා. ඊට පස්සේ කම්මඤ්ඤතා. ඒකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් රූප කලාපයන්ගේ නැත්නම් ශාරීරික රූපයන්ගේ මේ කර්මයට යෝග්‍ය බව, ක්‍රියාකාරකම් වලට ඔරොත්තු දෙන ගතිය තමයි කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ. දැන් ශරීරයේ අකර්මණ්‍ය බව, කර්මයට අයෝග්‍ය බවත් මේ ධාතුන්ගේ කිපීම තුළ තමයි ඇති වෙන්නේ. සමහර වෙලාවට මේ ආපෝ ධාතුව කිපීම තුළ දැන් අපි කියන්නේ සෙම කියලා, මේ ආපෝ ධාතුව කිපිලා. ඊට පස්සේ අපි කියනවා ඇඟේ මේ ඌෂ්ණය කියලා. තේජෝ ධාතුව කිපිලා. එතකොට මේ ස්වરૂප ඇති වෙනකොට අර ශරීරයේ කරන ක්‍රියාකාරකම් වලට ශරීරය නිකන් පසුබහිනවා වගේ. ඔරොත්තු දෙන්නේ නැහැ. ශරීරයේ කර්මන්නේ බවක් නැහැ. ඊට පස්සේ වාතය කිපුණාට පස්සේ වාතය කිපෙනකොට ශරීරේ වේවුලන්න ගන්නවා. අන්න වායෝ ධාතු අධික රූප කලාප පහළ වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපිට ඕන විදියට මේ ශරීරයේ හසුරුවලා වැඩ කටයුතු කරන්නත් බෑ. එතකොට අපි මේ අවස්ථාවට කියනවා ශරීරේ අකර්මණ්‍ය බව. එහෙම නැත්නම් ශාරීරික රූපයන්ගේ කර්මණ්‍ය බවක් නැහැ. ඉතින් ඊට පස්සේ ඒ ධාතු කිපීම සංසිඳවන්න නැත්නම් මේ අකර්මණ්‍ය බව සංසිඳවන්න සුදුසු ආහාර පාන ගන්නවා. උෂ්ණේ වැඩි කෙනෙක් නම් සිසිල් ආහාර පාන ගන්නවා. එතකොට ශරීරයේ ආපෝ ධාතුව කිපිලා ඔය සෙම ගතිය වැඩි නම් සීතල ආහාර නොගන්නවා. වායෝ ධාතුව කිපිලා තියෙනවා නම් ඒක සංසිඳවන්න බෙහෙත් ගන්නවා. මේ විදිහට අකර්මණ්‍ය බවට ප්‍රතිවිරුද්ධව ඒක සංසිඳවන්න ආහාර පාන බෙහෙත් ආදී ගන්නවා. ඒ ගැනීම තුළ අන්න අර ශරීරයේ තිබුණු අකර්මණ්‍ය බව, ක්‍රියාකාරකම් වලට තිබුණු අයෝග්‍ය බව, ඊට පස්සේ ක්‍රියාකාරකම් වලට ඔරොත්තු නොදෙන ගතිය සංසිඳෙනවා. සංසිඳිලා මේ කම්මඤ්ඤතා රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙනවා. නැත්තම් ඒ ශරීරයේ අකර්මණ්‍ය භාවයේ ඇති කරපු රූප කලාප නොමනා රූප කලාප නිරුද්ධ වෙලා ඒ රූප කලාප පැවති තැන මේ කම්මඤ්ඤතා රූපයෙන් යුක්ත රූප කලාප පහළ වෙනවා. ඊට පස්සේ අර කටයුතු ශාරීරික කටයුතු ඊටාම පහසුවෙන් ඊටාම ඉක්මනින් කරන්න පුළුවන්. හොඳට ඒ කටයුතු දිගට කරගෙන යන්න පුළුවන්. ඒවට හොඳට මේ ශරීරය ඔරොත්තු දෙනවා. බලන්න රූප කලාපයන්ගේ තියෙන කර්මණ්‍ය බව, ක්‍රියාකාරකම් වලට යෝග්‍ය බව ඔරොත්තු දෙන බව තමයි කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ. එතකොට මේ රූප කලාපයන්ගේ වරින් වර ඇති වෙන ගුණ ආකාර විශේෂ මේවා. රූප කලාප සැහැල්ලු බවින් යුතුව ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ රූප කලාප ලහුතා රූපයෙන් යුක්තයි කියලා. ඒ රූප කලාපයන්ගේ සැහැල්ලු බවට තමයි මෙතන ලහුතා රූපය කියලා කියන්නේ. ඊට පස්සේ රූප කලාප සමහරලාට පහළ වෙනවා මේ බොහොම මෘදුව, තද නැතිව. ඒකට ශරීරය අපිට ඒ නිසා දැනෙනවා ශරීරේ මෘදු බවක්, තද නැති බවක් දැනෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඒ රූප කලාප වල මුදුතා රූපේ නැත්නම් මුදුතා රූපයෙන් යුක්තයි ඒ රූප කලාප. ඒ රූප
මෘදු බවෙන් යුක්තයි. අන්නේ රූප කලාපයන්ගේ ඇති මෘදු බවට තමයි තද නැති බවට තමයි මුදුතා රූපය කියලා කියන්නේ. ඒ ස්වરૂපයටයි කියන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට රූප පහළ වෙනවා. මේ රූප කලාප පහළ වෙනවා. මේ ක්‍රියාකාරකම් වලට ශාරීරික ක්‍රියාකාරකම් වලට බොහෝම යෝග්‍ය විදියට. ඒ කියනවා කර්මන්නේ ස්වરૂපය. අන්න ඒ වෙලාවේදී කම්මඤ්ඤතා කියන ස්වરૂපයෙන් යුක්තයි ඒ රූප කලාප. ඒ රූප මේ කම්මඤ්ඤතා නැත්නම් කර්මන්නේ කියන ස්වરૂපයෙන් යුක්තයි. එතකොට අපි කියනවා කර්මන්නේ රූපයෙන් යුක්ත රූපයි ඒ වෙලාවේ පහළ වෙන්නේ කියලා. නැත්නම් ඒ රූප කලාපේ කර්මන්නේ රූපයෙන් යුක්තයි කියලා. එතකොට යම් රූප කලාපයක ලහුතා ස්වરૂපේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මුදුතා කම්මඤ්ඤතා කියන ස්වરૂප දෙකක් තියෙනවා. විශේෂයෙන්ම භාවනා කරන යෝගාවචරයට ඕක හොඳට දැනෙනවා. කයේ සැහැල්ලු බව, ඒ වගේම අර තද නැති බව. දැන් සමහරුන්ට තේරෙනවා භාවනා කරගෙන යනකොට අර කයේ සැහැල්ලු බව ඇති වෙනකොට කයේ නිකන් අර තද වෙලා තියෙන ස්වરૂප ලිහිල් වෙලා යනවා. තද බව අඩු වෙලා නිකන් ලිහිල් වෙලා යනවා. තේරෙනවා. මෘදු වෙනවා ශරීරය. තද බව මේ පහ වෙලා යනවා තේරෙනවා. ඒ වගේම තමයි ශරීරේ කර්මන්නේ බවක් දැනෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් හොඳට ඉඳගෙන ඉන්න පුළුවන්. එකම ඉරියව්වේ ඉන්න පුළුවන් බවක් තේරෙනවා. අන්න ඒ වෙලාවේදී මේ පහළ වෙන රූප කලාප අර කියන්නේ භාවනාවට කලින් තිබුණු නොමනා රූප කලාප නිරුද්ධ වෙලා ඒ භාවනාව කරගෙන යන අවස්ථාවේදී ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ස්වરૂපයෙන් යුක්ත රූපයන්ගෙන් යුක්ත රූප කලාප පහළ වෙන්න ගන්නවා. රූප කලාප පහළ වෙන්න ගන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී සමහරුන්ට මේක වඩාත් බලවත් වෙනකොට නිකන් අහසේ ඉන්නවා වගේ තේරෙනවා. නිකන් පොළවෙන් ඉහළට මේ ගිහිල්ලා අහසේ පාවෙලා ඉන්නවා වගේ තේරෙනවා. මේ ශාරීරික රූප කලාප අර කියන ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප වලින් යුක්තව පහළ වෙන අවස්ථාව. බලවත්ව පහළ වෙනවා. හොඳයි. එතකොට මේ රූප තුනටත් අර මුලින් කියපු කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන රූප දෙකටත් කියන මේ පහට කියනවා විකාර රූප කියලා. මේවා මේ රූප කයේ වරින් වර ඇති වෙන ආකාර විශේෂ. නැත්නම් විශේෂ ආකාර. නැත්නම් රූප කයේ මේ ගුණ රූපයන්ගේ ගුණ. ඒ නිසා තමයි මේවට විකාර රූප කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ලක්ෂණ රූප. අවසරයි ස්වාමීනි. ලක්ෂණ රූප 4 උපචය සන්තති ජරතා අනිච්චතා යන මේ 4 ලක්ෂණ රූපයෝය. උපචය සන්තති යන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදය. සත්වයකට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උපචය නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළවන රූපයන්ගේ උත්පාදය සන්තති නම් වේ. රූපයන්ගේ දිරීම ජරතා නම් වේ. බිඳීම අනිච්චතා නම් වේ. මේවා අන්‍ය රූපයන්ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වේ. පරිච්ඡේද රූපයය, විකාර රූප 5ය, ලක්ෂණ රූප 4ය යන මේ රූප දශය කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපයයි කියනු ලැබේ. මේ රූපයන් අතුරෙන් විඤ්ඤාති රූප දෙකෙහි ආයුෂය එක් චිත්තක්ෂණයකි. උපචය සන්තති රූපවල ආයුෂය කුඩා ෂණ එකකි. ජරතා රූපයාගේ ආයුෂය
කුඩා ෂණ 49කි. අනිච්චතා රූපයේ ආයුෂය කුඩා ෂණ 1කි. ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ 14කි. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අවසාන රූප 4 ලක්ෂණ රූප. බලන්න උපචේ සන්තති ජරතා අනිච්චතා. ඒවා තමයි ලක්ෂණ රූප. එතකොට උපචේ සන්තති යන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදය. උපචේ සන්තති කියන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදය. ඊට පස්සේ සත්‍යයකුට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උපචේ නම් වේ. පැහැදිලි කරන උපචේ කියන්නේ මොකක්ද කියලා. සත්‍යයකුට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වෙන්න කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උපචේ නම් වේ කියලා කියනවා. සත්‍යයකුට අපි සාමාන්‍යයෙන් මනුෂ්‍ය ලෝකෙ උපදින මව්කුසේ උපදින සත්‍යයකුට එක පාට මුලින්ම මව්කුසේ උපදිනකොටම සියලුම රූප පහළ වෙන්නේ නැහැ. රූප කොටසයි පහළ වෙන්නේ. ඊට පසුව තමයි ඉතුරු රූප ටික පහළ වෙලා ඒ රූප සම්පූර්ණ වෙන්නේ. අන්නේ රූප සම්පූර්ණ වෙන්න කලින් පහළ වෙන රූපයන්ගේ උත්පාදයට කියන උපචේ රූපේ කියලා. ඊට පස්සේ රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළ වෙන රූපයන්ගේ උත්පාදය සන්තති නම් වේ. රූප සම්පූර්ණ වුණාට පස්සේ ඊට පස්සේ නැවත නැවත මේ රූප උපදිනවා. අර බිඳි බිඳී යන රූප වෙනුවෙන් අලුතෙන් රූප උපදිනවා. නැත්නම් අපි කියන්නේ රූප කලාප මේ මුලින් බිඳි බිඳී යන රූප කලාප වෙනුවෙන් අලුතෙන් රූප කලාප උපදිනවා. මෙන්න මේ රූපයන්ගේ උත්පාදයට කියනවා සන්තතිය කියලා. සන්තති. සන්තති රූපේ. ඊට පස්සේ රූපයන්ගේ දිරීම ජරතා නම් වේ. රූපයන්ගේ දිරා යෑම කියනවා ජරතා වේ කියලා. ඊට පස්සේ බිඳීම අනිච්චතා නම් වේ. රූපයන්ගේ බිඳීම අනිච්චතා කියලා කියනවා. මේවා අන්‍ය රූපයන්ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වේ. මේවට ලක්ෂණ රූප කියන්න හේතුව තමයි අන්‍ය රූපයන්ගේ ස්වරූප ලක්ෂණ. ඒ නිසා මේවට කියනවා ලක්ෂණ රූප කියලා. දැන් අපි සාමාන්‍යයෙන් රූප ගැන හිතනකොට දැන් මේ කියන්නේ රූපයන්ගේ එක්තරා ලක්ෂණ කිහිපයක් ගැන. දැන් සාමාන්‍ය රූපයන්ගේ ඉපදීම කියන්නේ සියලුම රූපයන්ගේ ඉපදීම ඊට පස්සේ දිරීම ඒ වගේම බිඳීම කියන ලක්ෂණ තුනක් තියෙනවා. රූපයන්ගේ ඉපදීම ඒ වගේම දි รา යෑම ඒ වගේම බිඳීම නැත්නම් නැති වෙලා යෑම කියලා ලක්ෂණ තුනක් තියෙනවා. මේ රූපයන්ගේ දිරීම කියන එක අපිට රූප කලාප වශයෙන් ගත්තොත් චර ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් ඒ දි รา යෑම අපිට මේ අපේ ශරීරය දිහා බලනකොට කාලයක් මේ බලනකොට දීර්ඝ කාලීන වශයෙන් බලනකොට ප්‍රකට වෙනවා. ඒක කෙසේ හෝ මේ රූපයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. රූපයන්ගේ ඉපදීම, ඒ වගේම දිරීම, ඒ වගේම බිඳීම. මෙන්න මේ රූපයන්ගේ තියෙන ලක්ෂණ වලට තමයි ලක්ෂණ රූප කියලා කියන්නේ. රූපයන්ගේ තියෙන ඒ ස්වરૂප වලට තමයි මෙතන ලක්ෂණ රූප කියලා කියන්නේ. ඒතර මේවා වෙනම රූප නෙවෙයි. වෙනත් රූපයන් වල තියෙන ලක්ෂණ මේ. ලක්ෂණ වලට තමයි මෙතන මේ නම් රූප නමින් නම් දීලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රූප ස්වરૂපයෙන් මේ තුන් ලෝකේ යමක්ද තියෙන්නේ සියල්ලම අඩුවක් නැතුව දේශනා කරලා තියෙනවා.
අපි රූප කියලා මේ හිතනවටත් වඩා එහා ගිහිල්ලා මේ රූප සම්බන්ධයෙමුත් යම් ස්වરૂප තියෙනවනම් ඒවත් පැහැදිලි කරලා තියෙනවා. ඒකට කොතනවත් අඩුවක් නැහැ. දැන් බලන්න අපි අර විකාර රූප කතා කරන්නේ. ඒ කියන්නේ මේ රූපයන්ගේ රූප කලාපවල තියෙන එක්තරා ආකාර විශේෂ. ඒකට ඒවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒවත් මතු කරලා පෙන්වනවා. ඒ වගේම තමයි මේ රූපයන්ගේ තියෙන මේ ලක්ෂණ, මේ රූප කලාපයන්ගේ තියෙන ලක්ෂණත් උන්වහන්සේ මතු කරලා පෙන්වනවා. ඒකට රූපයන් සම්බන්ධයෙන් කිසිවක් ඉතිරි නොකොට උන්වහන්සේ මේ රූප නාමයෙන්ම දේශනා කරනවා. අපි ආකාශ ධාතුව ගැන හිතලා බලන්නකො. ඇත්තටම රූප කලාප අතර තියෙන මේ ඉඩ හිස් බව. ඒකට ඒකත් රූපයක් හැටියට අරගෙන දේශනා කරනවා. ඒකට කිසි තැනක ඉතිරියක් නැහැ, අඩුවක් නැහැ. එතකොට ඇත්තට මෙතනදී මේ ලක්ෂණ රූප නාමයෙන් කියන්නේ මේ රූපයන්ගේ තියෙන ලක්ෂණ. විශේෂයෙන්ම අපි රූපයන්ගේ ඉපදීම, ඒ වගේම දිරීම, බිඳීම කියන ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ වලට තමයි මෙතන ලක්ෂණ රූප කියලා කියන්නේ. එතකොට රූප කලාපයක් කියන්නේ එකක්, රූප කලාපයක ඉපදීම කියන එක වෙනම දෙයක්. ඒක වෙනම ක්‍රියාවක්. මේක ටිකක් මේ ගැඹුරින් හිතන්න ඕනි තැනක්. ඒ වගේම රූප කලාපයක් කියන්නේ වෙනම දෙයක්, රූප කලාපයේ ඇති දිරීම කියන්නේ වෙනම ක්‍රියාවක්. ඒ වගේම රූප කලාපයක් කියන්නේ වෙනම දෙයක්, රූප කලාපයක බිඳීම කියන්නේ වෙනම ක්‍රියාවක්. අන්නේ රූප කලාපවල ඉපදීමත්, ඒ වගේම දිරීමත් බිඳීමත් තමයි මෙතන ලක්ෂණ රූප හැටියට පැහැදිලි කරන්නේ. අන්‍ය රූපයන්ගේ ලක්ෂණ, අන්‍ය රූපයන්ගේ ක්‍රියා. ඒවා ලක්ෂණ රූප හැටියට දක්වනවා. එතකොට මුලින් විකාර රූප කියනකොට අන්‍ය රූපයන්ගේ ආකාර විශේෂ ගුණ තමයි විකාර රූප කිව්වේ. මෙතනදී අන්‍ය රූපයන්ගේ ලක්ෂණ තමයි ලක්ෂණ රූප කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය අපි හිතන්නකො දිය බුබුලක් කියලා. දිය බුබුලක් කියනකොට අපි අදහස් කරන්නේ දිය බුබුලට නේ. දිය බුබුල කියන්නේ ඒකට. හැබැයි දිය බුබුලේ තියෙනවා ඉපදීමත්, ඒ වගේම දිරීමත් බිඳීමත්. බිඳීම ඇති වෙන්නේ දිරීම ඇති වෙනකොට. ඒක වෙනම ක්‍රියා තුනක්. ස්වરૂප තුනක්, ලක්ෂණ තුනක්. දිය බුබුලේ තියෙන ලක්ෂණ තුනක්. අන්න ඒ වගේ තමයි මේ සෑම රූපයකම තියෙනවා ඉපදීමක්, ඒ වගේම දිරීමක්, බිඳීමක්. මේ රූපයන්ගේ ලක්ෂණ. අන්න ඒවට කියනවා ලක්ෂණ රූප කියලා. එතකොට දැන් ඇත්තටම ඉපදීම, දිරීම, බිඳීම කියලා ගත්තාම ලක්ෂණ තුනක් නේ තියෙන්නේ. එතකොට එහෙමනම් ලක්ෂණ රූප තුනක් වෙන්න ඕනේ. නමුත් ලක්ෂණ රූප හතරක් වෙලා තියෙනවා. උපචේ, සන්තති, ජරතා, අනිච්චතා කියලා. එතකොට රූපයන්ගේ ඉපදීම කියන ලක්ෂණයට උපචේ, සන්තති කියන මේ රූප දෙකම නැත්තම් රූපයන්ගේ ඉපදීමට තමයි උපචේ, සන්තති කියන දෙකම යොදලා තියෙන්නේ. රූපයන්ගේ ඉපදීම ලක්ෂණේ හඳුන්වන්න උපචේ, සන්තති කියලා මේ රූප දෙකක් හඳුන්වලා තියෙනවා. ඒ රූප දෙකෙන්ම අදහස් කරන්නේ රූපයන්ගේ උප්පාදේ, ඉපදීම. ඉපදීම නැමැති මේ ලක්ෂණය. ඊට පස්සේ රූපයන්ගේ දිරීම හඳුන්වන්නේ, ඒ ලක්ෂණය හඳුන්වන්නේ ජරතා රූපේ. මේ රූපයන්ගේ දිරීම. ජරතා කියන්නේ රූපයන්ගේ දිරීම. ඊට පස්සේ අනිච්චතා කියලා කියන්නේ රූපයන්ගේ බිඳීම.
එතකොට රූපයන්ගේ ඉපදීමට කියනවා උපචේ රූපය, ඊට පස්සේ සන්තති රූපය කියලා. ඊට පස්සේ රූපයන්ගේ දිරීමට කියනවා ජරතා රූපය කියලා. ඊට පස්සේ රූපයන්ගේ බිඳීමට කියනවා අනිච්චතා කියලා. එතකොට අපි කල්පනා කරන්න ඕනි ඇයි මේ රූපයන්ගේ ඉපදීමට ඒ ඉපදීම් ලක්ෂණයට මෙතන නම් දෙකක් භාවිතා කරලා තියෙන, රූප දෙකක් හැටියට පැහැදිලි කරන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි අපේ ශරීර ගත්තහම මේ රූප කලාප පිණ්ඩ, රූප කලාප පිණ්ඩයක් තමයි අපේ මේ ශරීර කියලා කියන්නේ. ගස්වැල් කියලා කියන්නේ රූප කලාප පිණ්ඩයක්. එතකොට මේ රූප කලාප පිණ්ඩයක් වුණු මේ ශරීරයේ සියලුම රූප අපි උපදිනවත් එක්කම ඇති වෙන්නේ නැහැ. ඉපදීම කියලා අදහස් කරේ මම මේ මව් කුසට පැමිණීම, නැත්නම් ප්‍රතිසන්දිසිත පහළ වීම. ඒකට ප්‍රතිසන්දිසිත පහළ වෙනකොට ඒත් එක්ක පහළ වෙනවා රූප කලාප තුනක්. රූප කලාප තුනක් අපි කියනවා දශක කලාප, නැත්නම් දශක තුනක්, දශක කලාප තුනක් කියලා. කියන්නේ රූපය 10 රූප පොකුරු තුනක්. රූප 10 රූප කලාප තුනක්. එතකොට එකක් කියනවා කාය දශක කලාපය, ඊට පස්සේ වත්තු දශක කලාපය, ඊළඟට භව දශක කලාපය කියලා. එතකොට මව් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ තම ප්‍රතිසන්දිසිත පහළ වෙනවත් එක්කම මෙන්න මේ රූප කලාප තුන පහළ වෙනවා. වත්තු දශක කලාපය කියලා කියන්නේ හෘද වස්තු රූපයත් එක්ක තව රූප 9ක් එකට පහළ වෙනවා. අපි කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය හෘදේ වස්තු රූපය. මේ රූප 10 පොකුරක් විදියට, කලාපයක් විදියට පහළ වෙනවා. ඊට පස්සේ කාය දශක කලාපය. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාද රූපය. මේ 10 පහළ වෙනවා. ඊට පස්සේ භව දශක කලාපය. ඒ කියන්නේ මේ භව රූපයත් එක්ක රූප 9ක්. දැන් ස්ත්‍රී කෙනෙක් නම් ස්ත්‍රී භව රූපේ, පුරුෂ කෙනෙක් නම් පුරුෂ භව රූපේ. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය, ඊට පස්සේ එක්කෝ ස්ත්‍රී භව රූපේ, එහෙම නැත්නම් පුරුෂ භව රූපේ. මේ රූප කලාප තුන තමයි මුලින්ම පහළ වෙන්නේ. ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් ඇතුව උපදින අයට. එතකොට දැන් චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප ආදී තාම පහළ වෙන්නේ නැහැ. මුලින්ම පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ රූප මේ වැඩිම සිද්ධ වෙනවා. චිත්තජ රූප කලාප පහළ වෙන්න ගන්නවා, ඊට පස්සේ උතුජ රූප කලාප පහළ වෙන්න ගන්නවා. මේ විදිහට මේ රූපයන් ක්‍රමක්‍රමයෙන් මේ රූපයන්ගේ වැඩිම සිද්ධ වෙනවා. එතකොට තාම මේ රූප, ඒ කියන්නේ රූප ඒ සත්‍යයට අදාළ සම්පූර්ණ රූප ටික තාම පහළ වෙලා නැහැ. නැත්නම් රූප සම්පූර්ණ වෙලා නැහැ තාම. මුලින්ම රූප පහළ වුණා, ඊට පස්සේ නැවත තව තවත් රූප පහළ වෙනවා. නමුත් සියලුම රූපයන් සම්පූර්ණ වෙලා නැහැ. එතකොට පැහැදිලි කරනවා ඉතිරි රූපයන්, ප්‍රධාන රූපයන් සම්පූර්ණ වෙන්නට නම් මව් කුසේ ඉපදිලා නැත්නම් ප්‍රතිසන්දිසිත පහළ වෙලා සති 11ක් ගත වෙන්න ඕනි කියලා. මාස 3කට කිට්ටු වෙන්න ඕනි කියලා. සති 11ක්. 11 වෙනි සතිය අවසාන දවසේ තමයි ඉතිරි රූප, ප්‍රධාන රූප පහළ වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රතිසන්දිය ගත දවසේ ඉඳලා 77 වෙනි දවසේ. අන්න එදා චක්කු ප්‍රසාද රූපයත් එක්ක චක්කු දශක කලාපේ, ඊට පස්සේ සෝත දශක කලාපේ, ගාන දශක කලාපේ, ජීවහා දශක කලාපේ කියන මෙන්න මේ රූප කලාපත් පහළ වෙනවා. එහෙම නැත්නම් චක්කු ප්‍රසාදේ සහිත රූප පිණ්ඩේ, ඊට පස්සේ සෝත ප්‍රසාදේ සහිත රූප පිණ්ඩේ.
ගාන ප්‍රසාදයට සහිත රූප පිණ්ඩේ. යුහා ප්‍රසාදයට සහිත රූප පිණ්ඩේ. මෙන්න මේ රූප පහළ වෙනකොට පහළ වීමත් එක්කම අර රූප සම්පූර්ණ වෙනවා. රූපයන්ගේ වැඩීම සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන්නේ වැඩුණු රූප නිරුද්ධ වෙනකොට අලුත් රූප පහළ වෙන එක. එතකොට රූපයන්ගේ වැඩීම 77 වෙනි දවසේ සාමාන්‍ය මිනිසෙකුට නම් සම්පූර්ණ වෙනවා. සමහර අයට ඉතා කලින් මව් කුසෙන් බිහි වෙන අයට ඊට කලින් ওই රූප සම්පූර්ණ වෙනවා කියලාත් කියනවා. එතකොට දැන් අර සත්‍යයකට උපදින රූප සම්පූර්ණ වීම දක්වා ඒ රූප කලාපයන්ගේ පහළවීම තියෙනවනේ. ඒ කියන්නේ මුලින්ම දශක කලාප 3ක් පහළ වෙලා එතෙන් පටන් අර චක්කු ප්‍රසාද රූප පහළවීම දක්වා ඒ කාලේ රූප සම්පූර්ණ වෙන තෙක් ඒ රූපයන් පහළ වුණානේ. මෙන්න මේ පහළුණු රූපයන්ගේ උත්පාදය උත්පත්තියට කියනවා උපචේ රූපේ කියලා. රූපයන් සත්‍යයකට පහළ විය යුතු නැත්නම් පහළ වෙන රූපයන් පහළ වෙන්න තියෙන රූපයන් සම්පූර්ණ වෙන තෙක් පහළ වුණු රූපයන්ගේ උත්පාදයට කියනවා උපචේ රූපේ කියලා. ඊට පස්සේ රූප සම්පූර්ණ වුණාට පස්සේ මරණය දක්වාම නැවත නැවත අර මුලින් රූප නිරුද්ධ වෙනකොට ඒ අඩුව පුරවමින් නැවත රූප පහළ වෙනවා. අර මේ රූප සම්පූර්ණ වුණාට පස්සේ රූප දිගට පවතින්නේ නැහැ නේ. ඒවා නිරුද්ධ වෙනවනේ. එතකොට ඒවා නිරුද්ධ වෙනකොට ඒ අඩුව පුරවමින් ආය රූප කලාව පහළ වෙන්න ඕනේ. ඒතර මේක දිගට මරණය දක්වා සිද්ධ වෙනවා. ඒ භවයකට ගත්තහම. එතකොට අන්නේ රූප සම්පූර්ණ වුණාට පස්සේ එතන ඉඳලා පහළ වෙනවා රූප කලාප. අන්නේ රූප කලාපයන්ගේ උත්පාද අවස්ථාවට ඉපදීමට කියනවා සන්තති කියලා. ඒ රූපයන්ගේ ඉපදීමට ඉපදීම් ලක්ෂණයට කියනවා සන්තති රූපේ කියලා. ඊට පස්සේ සාමාන්‍ය සියලුම රූප කලාපයන්ගේ දිරීමට කියනවා ජරතා රූපේ කියලා. සියලුම රූප කලාපයන්ගේ දිරීමට කියනවා ජරතා රූපේ කියලා. ඒක උත්පත්තියේ ඉඳලා මුල්ම රූප කලාපවල ඉඳලම තියෙන දෙයක්. දැන් රූපයන්ගේ උත්පත්තිය ඉපදීම සිද්ධ වුණාට පස්සේ එතෙන් පටන් වෙන්නේ රූපයන්ගේ දිරීම. දිරීම ආරම්භ වෙනවා. ඒකට සියලුම රූපයන්ගේ දිරීමට දිරීම් ලක්ෂණයට නැත්නම් අපි කිව්ව රූප කලාපයන්ගේ දිරීම් ලක්ෂණයට කියනවා ජරතා රූපේ කියලා. ඊට පස්සේ දිරීම අවසානයේදී රූප බිඳිලා යනවා. අන්නේ බිඳීම් ලක්ෂණයට කියනවා අනිච්චතා රූපේ කියලා. රූපයන්ගේ බිඳීම තමයි අනිච්චතා රූපේ. එතකොට දැන් Tamanට හොඳට පැහැදිලි වෙනවා ඇති මේ කියන්නේ අනිත් රූපයන්ගේ එහෙම නැත්නම් අනිත් රූප කලාපයන් වල තියෙන ලක්ෂණ. ලක්ෂණ තමයි මේ රූප නමින් හඳුන්වලා තියෙන්නේ. එතකොට රූපයන් සත්‍යයකට පහළ වෙන්න තියෙන ඒ රූපයන් සම්පූර්ණ වෙන තෙක් පහළ වෙන රූපයන්ගේ උත්පාදයට කියනවා ඉපදීම් ලක්ෂණයට කියනවා උපචේ රූපේ කියලා. ඊට පස්සේ රූප සම්පූර්ණ වුණාට පස්සේ එතෙන් පටන් ඒ නිරුද්ධ වෙන රූපයන් මේ වෙනුවට ඒ අඩුව පුරවමින් රූප පහළ වෙන රූප කලාප ඒවල උත්පාදයට කියනවා සන්තති රූපේ කියලා. ඊට පස්සේ සියලුම රූපයන්ගේ දිරීම් ලක්ෂණයට කියනවා ජරතා රූපේ කියලා. සියලුම රූපයන්ගේ බිඳීම් ලක්ෂණයට කියනවා අනිච්චතා රූපේ කියලා. එතකොට මේ රූපවල දැන් අපි මේ රූප කලාපයක් වශයෙන් ගත්තොත් මේ
මේ රූපවලත් තියෙනවා ආයුෂයක්. නැත්නම් අපි කිව්වොත් මේ ජරතා රූපේටත් යම් ආයුෂයක් තියෙනවා. අනිත්‍යතා රූපේටත් ආයුෂයක් තියෙනවා. උපචේ සම්තති රූප වලටත් ආයුෂ දක්වනවා. එහෙම නැත්නම් ඒ ලක්ෂණේ රූපයන්ගේ නැත්නම් රූප කලාපයන්ගේ උපාද ලක්ෂණේ පවතින කාලේ නැත්නම් ඒකේ ආයුෂය. ඒ ආයුෂය තමයි මේ උපචේ සම්තති රූපයන්ගේ ආයුෂය. ඊට පස්සේ දිරීම් ලක්ෂණේ පවතින කාලේ ගත්තොත් ජරතා රූපේ ආයුෂය. ඊට පස්සේ රූපේ බිඳීම් ස්වરૂපේ පවතින කාලේ ඒ ලක්ෂණේ පවතින කාලය ගත්තොත් ඒක අනිත්‍යතා රූපේ ආයුෂය. එතකොට මෙන්න මේ රූප හතරෙන් උපචේ සන්තති ඊට පස්සේ අනිත්‍යතා කියන රූප තුනේ ආයුෂයේ කුඩාශන එකක් කියලා කියනවා. කුඩාශන එකක්. ඊට පස්සේ ජරතා රූපයේ ආයුෂයේ කුඩාශන 49ක් කියලා කියනවා. කුඩාශන 49ක්. එතකොට මේ කුඩාශන කියන්නේ මොනවද කියන එක නැත්තම් මේ රූපයන්ගේ ආයුෂ අපිට මේ දැනගන්න පුළුවන් වෙන්නේ සිතේ ආයුෂත් එක්ක සංසන්දනය කරලා බලලා. සිතේ ආයුෂත් එක්ක සංසන්දනය කරලා තමයි රූපේ ආයුෂ අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. දැනගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය සිතක ආයුෂයට අපි කියනවා චිත්තක්ෂණයක් කියලා. සිත පවතින කාලෙට කියනවා චිත්තක්ෂණයක් කියලා. එහෙම නැත්නම් අපි සිතේ ආයුෂයේ චිත්තක්ෂණයයි. මේ චිත්තක්ෂණය කියලා කියන්නේ මේ චිත්තක්ෂණය කියන කාලය අපි ගත්තොත් සාමාන්‍ය ඇහිපිල්ලමක් ගහන කාලයෙන් ලක්ෂයෙන් පංගුක කාලයකටත් වඩා අඩුයි. ඊටත් වඩා අඩු කාලයක්. එතකොට අපිට මේ චිත්තක්ෂණය කියන කාලේ හිතා ගන්න බැරි කාලයක්. අද මිනුම් වලින් මයින්ඩ් බැරි කාලයක්. එතකොට මේ චිත්තක්ෂණයක් නැත්තම් මේ සිතේ ආයුෂය මේ කොටස් 3කට වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ සිත නැවත කොටස් 3කට බෙදන්න පුළුවන් කියන එක නෙවෙයි. සිතයි නැවත බෙදන්න බෑ. ඒකට සිතේ මේ අවස්ථා 3ක්. චිත්තක්ෂණයේ අවස්ථා 3ක් දක්වන්න පුළුවන්. ඒක තමයි සිතේ ඉපදීම අවස්ථාව. සිතේ පැවතීම අවස්ථාව, සිතේ බිඳීම අවස්ථාව. එතකොට සිතේ ඉපදීම අවස්ථාවට උත්පාද අවස්ථාවට කියනවා මේ උපාදක්ෂණය කියලා. සිතේ පවතින අවස්ථාවට කියනවා ස්ථිතික්ෂණය කියලා. සිතේ බිඳීම් අවස්ථාවට කියනවා නැත්නම් නිරුද්ධ වීම අවස්ථාවට කියනවා භංගක්ෂණය කියලා. එතකොට සිතේ අවස්ථා 3ක්. එතකොට සිතක් උපදින්න ගත වෙන කාලයට උපාද ක්ෂණය කියනවා. සිතක් ඉපදිලා පවතින කාලයට ස්ථිතික්ෂණය කියනවා. සිතක් නිරුද්ධ වෙන්න ගත වෙන කාලයට භංගක්ෂණය කියලා කියනවා. මෙන්න මේ ක්ෂණ 3 කාල 3 එක රාශි වුණාම චිත්තක්ෂණයක් කියනවා. එහෙමනම් චිත්තක්ෂණයක් සමානයි කුඩාශන 3ක්. අනර උපාදක්ෂණේ ස්ථිතික්ෂණේ භංගක්ෂණේ කියන මේ 3ට කියනවා කුඩාශන 3ක් කියලා. කුඩාශන 3 සමානයි චිත්තක්ෂණයක්. කුඩාශන කියලා මේ අදහස් කරන්නේ සිතේ ඒ උපාද ඒ වගේම ඉපදෙන අවස්ථාව, පවතින අවස්ථාව, ඊට පස්සේ බිඳෙන අවස්ථාව. මේ අවස්ථා 3ක් තමයි මේ ෂණ නමින් හඳුන්වන්නේ. එහෙම නැත්නම් සිත නැවත බෙදනව නෙවෙයි. එතකොට අපි සිතක ආයුෂය කිව්වොත් චිත්තක්ෂණයයි එහෙම නැත්නම් කුඩාශන 3යි. කුඩාශන 3යි. එතකොට මේ රූපයක් සාමාන්‍යයෙන් අපි රූපේ ආයුෂ කියනකොට ඒ කියන්නේ දැන් අපේ ප්‍රධාන රූප තියෙනවා පඨවි ආපෝ තේජෝ ආදී මේ රූපවල ආයුෂය කියන්නේ චිත්තක්ෂණ 17ක කාලයක්.
ඒ කියන්නේ සිත් 17ක් පහළ වෙලා නිරුද්ධ වෙන තෙක් රූපයක් පහළ වෙලා පවතිනවා. රූපේ ආයුෂ සිත් 17ක ආයුෂ. සිත් 17ක් පහළලා නිරුද්ධ වෙන තෙක් රූපයක් පවතිනවා. ඒකයි කියන්නේ රූපේ ආයුෂ චිත්තක්ෂණ 17යි කියලා. ප්‍රධාන රූපවල ආයුෂ චිත්තක්ෂණ 17යි. එතකොට කුඩාශන වශයෙන් ගත්තොත් අපි මේ 17 3ෙන් වැඩි කරන්න ඕනේ. ඒකට 51ක් එනවා. කුඩාශන නම් 51යි. රූපේ කායශ චිත්තක්ෂණ 17යි කුඩාශන නම් 51යි. එතකොට මේ රූපේ තියෙනවා උත්පාදය නැත්නම් ඉපදීම පැවැත්ම ඊට පස්සේ බිඳීම කියන අවස්ථා තුනක්. රූපයක් ඉපදෙන්න ගත වෙන කාලේ ඒ කියන්නේ උපාද අවස්ථාවේ කාලය තමයි කුඩාශන එකක්. කුඩාශන එකක කාලයක් ගත වෙන රූපයක් උපදින්න. ඊට පස්සේ රූපයක් බිඳෙන්න කුඩාශන එකක කාලයක් ගත වෙනවා. ඊට පස්සේ රූපේ පවතිනවා කුඩාශන 49ක කාලයක්. කුඩාශන 49ක කාලයක්. එතකොට මෙතනදි මේ රූපේ පැවතීම කියන එක තමයි මේ රූපේ පවතිනවා කියලා කියන්නේ දිරදිරා පවතිනවා. දිරදිරා යනවා. රූපයක් ඉපදුනාට පස්සේ රූපයක උපාදක්ෂණයෙන් පස්සේ එතන ඉඳලා දිරීම ආරම්භ වෙනවා. දිරීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ දිරීම අවසානයේ රූප බිඳී යනවා. එතකොට රූපේ පැවතින කාලය කියලා අදහස් කරන්නේ විශේෂයෙන්ම ඔන්න ඔය දිරා යන කාලය. එහෙමනම් රූපයක උත්පාදය නැත්නම් උපාදක්ෂණය කියලා කියන්නේ ඒ කාලයේ කුඩාශන 1යි. රූපයක ඉපදීම් කාලේ කුඩාශන 1යි. රූපේ දිරීම් කාලය කුඩාශන 49යි. රූපේ බිඳීම් මේ කාලේ කුඩාශන 1යි. එතකොට චිත්තක්ෂණ නැත්නම් කුඩාශන 51ක් සම්පූර්ණ වෙනවා. අන්න එතකොට රූපයක් ඉපදෙන්න කුඩාශනයක් ගත වෙනවා. දිරා යාමට කුඩාශන 49යි. බිඳීමට කුඩාශන 1යි. ඒ ටික එකතු වුනහම අන්න චිත්තක්ෂණ 17ක කාලයක් රූපය ආයුෂ. එතකොට මෙන්න මෙතනදී රූපයක නැත්නම් රූප කලාපයක හෝ උත්පාදේනේ උපචේ සන්තති කියලා කිව්වේ. ඉපදීම් ලක්ෂණේ. ඉපදීම් ලක්ෂණයට තියෙන්නේ කුඩාශන එකක ආයුෂයක්. අන්න ඒ නිසා උපචේ සන්තති කියන රූප දෙකේ ආයුෂේ කුඩාශන 1යි කියනවා. ඊට පස්සේ රූපයේ දිරීමට ගත වෙන කාලේ කුඩාශන 49යි. රූපයක එතකොට ඒකට අපි කිව්වා ජරතා කියලා දිරීම් ලක්ෂණයට. නම් ජරතා රූපයේ ආයුෂ කුඩාශන 49යි. රූපේ බිඳෙන්න ගත වෙන කාලය කුඩාශන 1යි. ඒකට බිඳීම් ලක්ෂණයට කිව්ව අනිච්චතා රූපය කියලා. එහෙමනම් අනිච්චතා රූපයේ ආයුෂය කුඩාශන 1යි. කුඩාශන 1යි. හොඳයි. එතකොට මෙන්න මේ රූප අන්‍ය රූපයන්ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වේ. ඒවා අනිත් රූපවල ලක්ෂණ. ඒ නිසා මේවට කියනවා ලක්ෂණ රූප කියලා. පරිච්ඡේද රූපය විකාර රූප පසේ ලක්ෂණ රූපය යන සතරේ යන මේ රූප 10 කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපයයි කියනු ලැබේ. දැන් මේවට අනිෂ්පන්න රූප කියන්න හේතුව. අපි මේ කතා කරපු ලක්ෂණ රූප 4ත් වලින් කතා කරපු විකාර රූප 5ත් ඒ වගේම පරිච්ඡේද රූපයත් නැත්නම් ආකාශ ධාතුව කියන මේ රූප 10ට අනිෂ්පන්න රූප කියලා කියනවා. ඊට හේතුව තමයි කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්නා රූප නොවන නිසා. කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්න රූප නොවන නිසා මේවට කියනවා අනිෂ්පන්න රූප කියලා. හොඳයි.
එතකොට මේ අපි මෙතෙක් කතා කරපු රූපයන්ගේ ආයුෂ කියනවා. මෙතන පැහැදිලි කරනවා. බලන්න. මේ රූපයන් අතරින් විඤ්ඤාති රූප දෙකෙහි ආයුෂය එක් චිත්තක්ෂණයකි. විඤ්ඤාති රූප දෙක. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන රූප දෙකේ ආයුෂය එක චිත්තක්ෂණයක්. එහෙම නැත්නම් තවත් ක්‍රමයකින් අපි කියනවා නම් කුඩාශන 3ක කාලයක් ආයුෂය. අපි සාමාන්‍යයෙන් කාය විඤ්ඤාති කියනකොට මේ වායෝ ධාතුව කාය සෙලවීම සඳහා පහළ වෙන වායෝ ධාතුව ඒ ක්‍රියාවට සුදුසු පරිද්දෙන් යොමු කරනවා. යොමු කරන රූපයට කිව්වා කාය විඤ්ඤාති කියලා. ඒක පහළ වෙලා චිත්තක්ෂණයයි පවතින්නේ නිරුද්ධ වෙනවා. අර ඒ වායෝ ධාතුව ඒ පැත්තට යොමු කරලා නිරුද්ධ වෙනවා. එතකොට චිත්තක්ෂණයක කාලයක් තමයි පවතින්නේ. වචී විඤ්ඤාති රූපයත් එහෙමමයි. එතකොට අකුරු කාරණාවට අනුරූපීව ඒ ශබ්දය හසුරුවනවා. ශබ්දේ පාලනය කරලා ඒ රූපේ නිරුද්ධ වෙනවා. එතකොට විඤ්ඤාති රූප දෙකේ ආයුෂය නිසා එක් චිත්තක්ෂණයක්. එහෙම නැත්නම් කුඩාශන 3ක්. ඊට පස්සේ සන්තති උපචේ සන්තති රූපවල ආයුෂය කුඩාශන 1කි. ඒක අපි ඊට පෙරත් කිව්වා. උපචේ සන්තති රූපවල ආයුෂය කුඩාශන 1යි. ඊට පස්සේ ජරතා රූපයාගේ ආයුෂය කුඩාශන 49කි. ජරතා රූපයාගේ ආයුෂ කුඩාශන 49ක්. ඊට පස්සේ අනිච්චතා රූපයේ ආයුෂය කුඩාශන 1කි. අනිච්චතා රූපයේ ආයුෂයත් කුඩාශන 1යි. එහෙමනම් උපචේ සන්තති අනිච්චතා කියන රූප තුනේම ආයුෂය කුඩාශන 1යි. ඊට පස්සේ ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ 14කි. ඉතිරි රූප 22ේම ආයුෂය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17යි. කුඩාශන නම් 51යි. හොඳයි. එතකොට දැන් අපි මේ රූප සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. රූප 28ම අපි පැහැදිලි කරගත්තා. එතකොට අපි බලමු නැවතත් මේ රූප 28 මොනවද කියන එක පිරිසට මතක ඇති, කවුරුත් පාඩම් කරලා ඇති. දැන් රූප 28 බලන්න. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, චක්ෂු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ග්‍රහණ ප්‍රසාදේ, ඊට පස්සේ ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශව්‍ය, ස්ත්‍රී භාව රූපය, ඊට පස්සේ පුරුෂ භාව රූපය, හෘදේ රූපය, ජීවිත රූපය, ආහාර රූපය, ආකාශ ධාතුව, කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාව, උපචේ සන්තති, ජරතා, අනිච්චතා. එතකොට මේ රූප 28ම අපි පැහැදිලි කරගත්තා. එතකොට මෙන්න මේ රූප 28 මේ 28 තියෙනවා රූප කොටසක්. ඒ රූපයන් එකිනෙක හැපෙනවා. ඔවුනොන් ගැටෙන රූප ටිකක් තියෙනවා. ඔවුනොන් ගැටෙන රූප. අපි ඒ රූපවලට කියනවා මේ ඕලාරික රූප කියලා. නැත්තම් ඖදාරික රූප කියලා කියනවා. අපිට ඒකත් බලන්න පුළුවන්. එතකොට මේ රූප 28 මේ රූප 28 රූප කොටසක් තියෙනවා ඔවුනොන් ගැටෙන රූප. ඒවට කියනවා ඖදාරික රූප. එහෙම නැත්නම් ඕලාරික රූප කියලා. ඊට පස්සේ තව රූප කොටසක් තියෙනවා ඒවා ඔවුනොන් ගැටෙන්නේ නැහැ. හැපෙන්නේ නැහැ. ඒවට කියනවා සූක්ෂම රූප කියලා. එතකොට ඖදාරික රූප නැත්නම් ඕලාරික රූප තියෙනවා 12ක්. සූක්ෂම රූප තියෙනවා 16ක්. දැන් බලන්න චක්ෂු ප්‍රසාදේ. චක්ෂු ප්‍රසාදේ ගත්තහම මේ චක්ෂු ප්‍රසාදේ ගැටෙනවා වර්ණ රූපේ. දැන් වර්ණ රූප ඡායාව ගැටෙනවා. චෝත්‍ර ප්‍රසාදේ ගත්තොත් ශබ්ද ඡායාව ගැටෙනවා. නැත්නම් ශබ්ද රූපේ ගැටෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ ගාහන ප්‍රසාදේ ගත්තාම ගන්ධ රූපේ ගැටෙනවා. ජීවහා ප්‍රසාදේ ගැටෙනවා
රස රූපේ. ඊට පස්සේ කාය ප්‍රසාදේ ගැටෙනවා ස්ප්‍රස්ටව්‍ය කියන රූපේ. එතකොට ස්ප්‍රස්ටව්‍ය කියන්නේ මොනවද? අර 1 2 3 අංක යටතේ තියෙන පඨවි, තේජෝ, වායෝ කියන මේ රූප තුන. අන්න එතකොට ප්‍රසාද පහේ ගැටෙන රූප තියෙනවා කීයක්ද? 7ක්. රූප 7ක් තියෙනවා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය. ඊට පස්සේ ස්ප්‍රස්ටව්‍ය කියන්නේ මොනවද? පඨවි, තේජෝ, වායෝ. පඨවි, තේජෝ, වායෝ. එතකොට මේ රූප සියල්ලම එකතු වුනහම තියෙනවා රූප 12ක්. එතකොට අපි අර මේ ස්ප්‍රස්ටව්‍ය සහ පඨවි, තේජෝ, වායෝ ඒ කියන රූප එකම පාටින් දක්වලා තියෙන්නේ. ඒකට හේතුව ස්ප්‍රස්ටව්‍ය කියන්නේ මොකක්ද? එතනින් අදහස් කරන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මේ ධාතු තුන කියලා පෙන්වන්නයි එකම පාටින් දක්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රසාදයන්ගේ අර කියන ගෝචර රූප ගැටෙනවා. ඊට පස්සේ පඨවි, තේජෝ, වායෝ කියන රූප ගැටෙනවා. එතකොට මෙන්න මේ රූප ඔවුනොන් ගැටෙන නිසා මේවට කියනවා ඖදාරික රූප නැත්නම් ඕලාරික රූප කියලා. ඊට පස්සේ මෙතන සූක්ෂම රූප කියලා රූප 16ක් තියෙනවා. මේ රූප අනිත් රූපත් එක්ක ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. ඒ නිසා මේවට කියනවා සූක්ෂම රූප කියලා. බලන්න එතකොට සූක්ෂම රූප 16ක් තියෙනවා. ආපෝ ධාතුව, ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ, හෘදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, ආකාශ ධාතුව, කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාවය, උපචේ, සන්තති, ජරතා, අනිච්චතා. මේ රූප අනිත් රූපයන් එක්ක ගැටීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේවට කියනවා සූක්ෂම රූප කියලා. ඒතර තමන්ට පැහැදිලි වෙනවා චක්ෂු ප්‍රසාදේ හැපෙන්නේ මේ වර්ණ රූපේ. චෝත ප්‍රසාදේ ශබ්ද රූපේ. එතකොට බලන්න ඒ රූප වලට අමතරව මේ ප්‍රසාදවල වෙන රූප හැපෙන්නේ නැහෙනේ. ආපෝ ධාතු හැපෙන්නේ නැහැ, ස්ත්‍රී භාව රූප හැපෙන්නේ නැහැ, පුරුෂ භාව රූප හැපෙන්නේ නැහැ. ඒකට ඒ නිසා මේ ආපෝ ධාතු ආදී රූප සූක්ෂම රූප කියනවා. ඒකට ජීවහා ප්‍රසාදේ මේ ගාන ප්‍රසාදේ ගන්ධය හැපෙනවා. ජීවහා ප්‍රසාදේ රසය හැපෙනවා. කාය ප්‍රසාදේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු තුන රූප තුන හැපෙනවා. ඒකට අන්නේ ඕනෝන් හැපෙන රූප ටික ඕලාරික රූප කියලා කියනවා. හැපෙන්නේ නැති රූප ඕනෝන් හැපෙන්නේ නැති රූප සූක්ෂම රූප හැටියට දක්වනවා. ඒතර මේක හොඳින් මතක තියාගන්න. මොකද අපිට ඉදිරි පාඩම් වලදී ඔය ඕලාරික රූප, නැත්නම් ඖදාරික රූප, සූක්ෂම රූප කියලා මේ රූපයන් ගැන එනවා. සමහර තැන්වලදී මේ රූපයන් ගැන කියවෙනවා. ඒ නිසා මේක හොඳින් මතක තියාගන්න. හොඳයි. ඊට පස්සේ අද කරපු මේ පාඩමටත් අදාළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ප්‍රශ්නත් අපි බලමු. පළවෙනි ප්‍රශ්නය ලහුතා රූපේ පටන් අනිච්චතා රූපේ දක්වා ඇති රූප පිළිවෙලින් පැහැදිලි කරන්න. ඊට පස්සේ ආකාශ ධාතුවේ පටන් අනිච්චතා රූපේ දක්වා ඇති රූපවලට අනිෂ්පන්න රූපයයි කීමට හේතුව කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය ඖදාරික නැත්නම් ඕලාරික රූප සහ සූක්ෂම රූප වෙන වෙනම ලියා දක්වන්න. ඊට පස්සේ 4 එක් එක් රූපයක ආයුෂය වෙන වෙනම ලියා දක්වන්න. හොඳයි, මේ ප්‍රශ්න 4ටත් පිළිතුරු ලියන්න. එතකොට අපි ඊළඟට දැන් අපි මේ රූප 28 ඉගෙන ගත්ත නිසා මෙතනින් එහාට තියෙන මේ පාඩමට පස්සේ තියෙන රූප විභාග ආදී පාඩම් අපි මේ වෙලාවේදී කරන්නේ නැහැ. නැවත අපි මුලට යනවා. ඊළඟ වාරයේදී නැවත අපි මුලට යනවා. ඊට පස්සේ ద్వාර සංග්‍රහය කියලා අපිට තියෙන්නේ අපි නවත්තපු පාඩමට මේ කියන්නේ අපිට නැවත පටන් ගන්න තියෙන පාඩමේ මුල ద్వාර සංග්‍රහය කියන එක. අපි කෘත්‍ය සංග්‍රහය ඉවර කරලා නැවතුණනේ. ద్వාර සංග්‍රහය. අන්නේ පාඩමින් අපි නැවත පටන් ගන්නවා. ඒ පාඩම් වලට
අදාළ යම් මේ පාඩම් වලදී මේ රූප ගැන කියනවා. ඒ නිසා රූප ගැන පැහැදිලි කරගෙන මේ පාඩම් ඉගෙන ගන්නකොට අපිට වඩාත් පැහැදිලි වෙනවා ඒ පාඩම්. ඉතින් ග්‍රහණය වෙනවා. ඒ නිසා තමයි අපි මේ රූප 28 ඉගෙන ගත්තේ. එතකොට අපි මේ වෙනකොට පරමාර්ථවලදී පරමාර්ථ වශයෙන් මේ චිත්තය ඉගෙන ගත්තා, චෛතසික ඉගෙන ගත්තා, රූප ඉගෙන ගත්තා. ඊට පස්සේ පරමාර්ථ වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙනයි නිර්වාණය විතරයි. නිර්වාණය විතරයි. එක පරමාර්ථයක් ගැන විතරයි ආ ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට අපිට ඒක පසුව අපි ඉගෙන ගන්නවා. හොඳයි. එතකොට ඒ ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. එතකොට අපි ඊළඟ දවසේදී මේ ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා කරමු. දැන් අද දවසේ අපි අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පාලි පාඩම. එදා ක්‍රියාපද වර්ණම් වන්න අපි දුන්නා. ඒවා ගන්න ළඟට ලියපු ටික. පචිස්සති කියන අනාගත ක්‍රියාවට අනුරූපීව වර්ණම් වන්න දුන්න ක්‍රියාපද ගණනාවක්. පළවෙනි එක නිසීදිස්සති. හිඳින්නේ, ඉඳගන්නේ කියන එක. බලන්න. තේරුම තමයි බලා ගන්න. නිසීදිස්සති, නිසීදිස්සanti, නිසීදිස්සසි, නිසීදිස්සත, නිසීදිස්සාමි, නිසීදිස්සාම. තිට්ඨිස්සති, සිටින්නේය. තිට්ඨිස්සති, තිට්ඨිස්සanti, තිට්ඨිස්සසි, තිට්ඨිස්සත, තිට්ඨිස්සාමි, තිට්ඨිස්සාම. සයිස්සති, නිදන්නේය. සයිස්සති, සයිස්සanti, සයිස්සසි, සයිස්සත, සයිස්සාමි, සයිස්සාම. කීලිස්සති, ක්‍රීඩා කරන්නේය. කීලිස්සති, කීලිස්සanti, කීලිස්සසි, කීලිස්සත, කීලිස්සාමි, කීලිස්සාම. කහදිස්සති, කන්නේය. කහදිස්සති, කහදිස්සanti, කහදිස්සසි, කහදිස්සත, කහදිස්සාමි, කහදිස්සාම. බුංජිස්සති, අනුභව කරනවා. මේ කනවා අනුභව කරනවා කියන දෙකෙත් යම් වෙනසක් තියෙනවා. අපිට ඒවා ඉස්සරහට ඒ වාක්‍ය පාලි වාක්‍යයන් අපි ඔය ත්‍රිපිටක පාළියේ තියෙන ඒ වාක්‍යයන් පරිවර්තනය කරනකොට මම ඒක පැහැදිලි කරලා දෙන්න. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියන එක. හොඳයි. ඊට පස්සේ බුංජිස්සති, බුංජිස්සති, බුංජිස්සanti, බුංජිස්සසි, බුංජිස්සත, බුංජිස්සාමි, බුංජිස්සාම. චරිස්සති, හැසිරෙන්නේය. චරිස්සති, චරිස්සanti, චරිස්සසි, චරිස්සත, චරිස්සාමි, චරිස්සාම. දොහොවිස්සති, සෝදන්නේය. දොහොවිස්සති, දොහොවිස්සanti, දොහොවිස්සසි, දොහොවිස්සත, දොහොවිස්සාමි, දොහොවිස්සාම. හරිස්සති, ගෙන යනවා. ගෙන යන්නේය. හරිස්සති, හරිස්සanti, හරිස්සසි, හරිස්සත, හරිස්සාමි, හරිස්සාම. දහවිස්සති, දුවන්නේය. දහවිස්සති, දහවිස්සanti, දහවිස්සසි, දහවිස්සත, දහවිස්සාමි, දහවිස්සාම. ලිකිස්සති, ලියන්නේය. ලිකිස්සති, ලිකිස්සanti, ලිකිස්සසි, ලිකිස්සත, ලිකිස්සාමි, ලිකිස්සාම. ආහරිස්සති, ගෙන එන්නේය. ආහරිස්සති, ආහරිස්සanti, ආහරිස්සසි, ආහරිස්සත, ආහරිස්සාමි, ආහරිස්සාම. යාචිස්සති, ඉල්ලන්නේය. යාචිස්සති, යාචිස්සanti, යාචිස්සසි, යාචිස්සත, යාචිස්සාමි, යාචිස්සාම. කනිස්සති, සාරන්නේය. කනිස්සති, කනිස්සanti, කනිස්සසි, කනිස්සත, කනිස්සාමි, කනිස්සාම. කසිස්සති, සීසානෝ, සීසාන්නේය. කසිස්සති, කසිස්සanti, කසිස්සසි, කසිස්සත, කසිස්සාමි, කසිස්සාම. ඊට පස්සේ ඒ ක්‍රියාපද යොදලා වාක්‍ය ටිකක් අපි දුන්නා. ඒවා හිස්තැනුත් පුරවලා සිංහලයට නගන්න කියලා අපි බලමු මේ ටික. පළවෙනි වාක්‍යය.
ඊයෝ මයිහම් මිත්තෝ අම්හාකං ගේහං ආගන්තා මයිහම් පීඨෙහි නිසීදි. සෝ අජ්ජාපි ආගන්තා තස්මින් පීඨෙහි ඒව නිසීදති. අද්ධා සුවේ අපිසෝ ආගන්තා මයිහම් පීඨෙහි නිසීදිස්සති. තේරුම බලන්න. මේ පළවෙනි වාක්‍ය අපි හිස්තැන් දුන්නේ නැහැ. ඒක සිංහලයට නගන්න විතරයි තියෙන්නේ. ඊයෝ ඊයේ මයිහම් මිත්තෝ මාගේ මිතුරා අම්හාකං ගේහං ආගන්තු අපගේ ගෙදර අවුත් මයිහම් පීඨෙහි නිසීදි මාගේ පුටුවෙහි උන්නේය ඉඳගත්තේය කියන එක. සෝ අජ්‍ය අපි ආගන්තුවා සෝ හෙතම අජ්‍ය අපි අදත් ආගන්තුවා අවුත් තස්මින් පීඨෙහි ඒව ඒ පුටුවෙහිම නිසීදති හිඳී. අද්දහා ඒ කාන්තයෙන් සුවේ අපි හෙටත් සෝ ආගන්තුවා ඔහු අවුත් මයිහම් පීඨෙහි මගේ පුටුවෙහි නැත්නම් මාගේ පුටුවෙහි නිසීදිස්සති අන්න අනාගතේ හිඳින්නේය. දැන් මේ වර්තමානයේ අතීතයේ අනාගතේ කියන කාල තුනෙන්ම තමයි මේ වාක්‍ය තුන දීලා තියෙන්නේ. එකම ක්‍රියාවට අදාළ අතීතයේ වර්තමානයේ අනාගතේ. හොඳයි. ඊළඟ වාක්‍ය බලමු අපි. හියෝ මයිහම් මිත්තෝ අම්හාකං ගේහං ආගන්තා මයිහම් මංචේ සයි. සෝ අජ්ජාපි ආගන්තා තස්මින් මංචේ ඒව සයති. අද්දහා සුවේ අපිසෝ ආගන්තා මයිහම් මංචේ සයිස්සති. එතකොට මේකෙදි හිස්තන් දෙකක් තිබුණ පුරුවන්ඩ. ඒකෙදි පළවෙනි හිස්තන්ට එන්නේ සයති. ඊළඟ හිස්තන්ට අවසානයකට එන්නේ සයිස්සති. තේරුම බලන්ඩ. ඊයෝ ඊයේ මයිහම් මිත්තෝ මගේ මිතුර අම්හාකං ගේහං ආගන්ත අපගේ ගෙදර අවුත් මයිහම් මංචේ සයි මාගේ ඇඳෙහි නිදාගත්තේය. සෝ අජ්ජාපි ආගන්තවා හෙතම අදත් අවුත්. එතම කියන්නත් පුළුවන් නැත්නම් ඔහු කියන්නත් පුළුවන්. අදත් අවුත් තස්මින් මංචේ ඒව ඒ ඇඳෙහිම සයති නිදයි. අද්දහා ඒ කාන්තයෙන් සුවේ අපි හෙටත් සෝ ආගන්ත ඔහු අවුත් මයිහම් මංචේ සයිස්සති මාගේ ඇඳෙහි නිදන්නේය. ඉඩත්සි තුන්වෙනි එක. ඊයෝ මයිහම් මිත්තා පාසානී අට්ටහන්සු තේ අජ්ජාපි පාසානී තිට්ටහන්ති අද්දා සුවේ අපි තේ ආගන්තා පාසානී තිට්ටිස් සන්ති. ස්තන් දෙකක් දුන්න මේක. එකකට පළවෙනි ස්ථානට එන්නේ තිට්ටහන්ති කියන එක. දෙවෙනි ස්ථානට එන්නේ තිට්ටිස් සන්ති කියන එක. ඒක තේරුම බලන්න. ඊයෝ මයිහම් මිත්තා ඊයේ මාගේ මිතුරෝ මිත්තා කියලා තියෙන්නේ පාසානී අට්ටහන්සු ගලෙහි සිටියහ හිටගෙන හිටියා කියන එක. තේ ඔවුහු අජ්ජාපි අදත් පාසානී තිට්ටහන්ති ගලෙහි සිටිත්. වර්තමාන කාලේ. අද්දහා ඒ කාන්තයෙන් සුවේ අපි හෙටත් තේ ආගන්ත ඔවුහු ඇවිත් නැත්නම් අවුත් පාසානී ගලෙහි තිට්ටිස් සන්ති සිටින්නාහ බහුවචනේ. හොඳයි. ඊට පස්සේ 4. හීයෝ වරාහා අම්හාකං ගාමං ආගන්තා බොහොමින් කනින්සු. තේ අජ්ජාපි ආගන්තා බොහොමින් කනන්ති. අද්දා සුවේ අපි තේ ආගන්තා බොහොමින් කනිස්සන්ති. එතකොට මේකෙත් හිස්තැන් දෙකක් තිබ්බ. පළවෙනි හිස්තැනට එන්නේ කනන්ති කියලා. දෙවෙනි එකට එන්නේ කනිස්සන්ති කියලා. තේරුම. හීයෝ ඊයේ වරාහා ඌරෝ අම්හාකං ගාමං ආගන්තා අපගේ ගමට අවුත් බොහොමින් කනින්සු පොළව සෑරූහ. තේ උන් ඒ කියන්නේ ඒ ඌරෝ අජ්ජාපි ආගන්තා අදත් අවුත් බොහොමින් කනන්ති පොළොව සාරත්. අද්දහා ඒ කාන්තයෙන් සුවේ අපි හෙටත් තේ ආගන්තුවා උන් අවුත්
බොහොමින් කනිස්සන්ති පොළව සාරන්නාහ. 5. අහං හීයෝ මයිහම් මිත්තේහි සද්ධින් උදකේ කීලින් අජ්ජාපි අහං මිත්තේහි සද්ධින් උදකේ කීලාමි. අද්ධහා සුවේ අපි අහම් මයිහම් මිත්තේහි සද්ධින් උදකේ කීලිස්සාමි. තොර මේකේ හිස්තැන් වලට ඇවිල්ල තියෙනවා කීලින් ඊට පස කීලිස්සාමි. බලන්ඩ තේරුම අහං මම හීයෝ ඊයේ මයිහම් මිත්තේහි සද්ධින් මාගේ මිතුරන් සමඟ උදකේ කීලින් ජලයෙහි ක්‍රීඩා කෙළෙමි. අජ්‍ය අපි අදත් අහං මම මිත්තේහි සද්ධින් මිතුරන් සමඟ උදකේ කීලාමි ජලයෙහි ක්‍රීඩා කරමි. අද්දහ ඒකාන්තයෙන් සුවේ අපි හෙටත් අහම් මම මයිහම් මිත්තේහි සද්ධින් මගේ මිතුරන් සමඟ උදකේ ජලයෙහි කීලිස්සාමි ක්‍රීඩා කරන්නෙමි. වර්තමාන කාලෙන් අතීත කාලෙන් අනාගත කාලෙන් මේ ක්‍රීඩා කිරීම අර්ථය ක්‍රියාව යෙදිලා තියෙන හැටි අහං කියන කර්තෘට අනුව. හොඳයි. 6. මයං හීයෝ මිත්තේහි සද්ධින් පලානි ඕචනිත්වා නගරං හරිම්හා. අජ්ජපි මයම් මිත්තේහි සද්ධින් පලානි ඕචනිත්වා නගරං හරාම. අද්දහා සුවේ අපි මයම් මිත්තේහි සද්ධින් පලානි ඕචනිත්වා නගරං හරිස්සාම. මේක හිස්තන් දෙකක් තියෙනවා. පළවෙනි එකට එන්නේ හරාම කියන එකයි ඊළඟට එන්නේ හරිස්සාම කියන එක. මේ ක්‍රියාපද. තේරුම බලන්ඩ මයං අපි හීයෝ ඊයේ මිත්තේහි සද්ධින් මිතුරන් සමග පලානි ඕචනිත්වා ගෙඩි කඩාරස් කොට නගරන් නගරයට හරිම්හා ගෙන ගියමු. හරිම්හා නැත්තං අහරිම්හා හරිම්හ මේ කොයි හෝ ක්‍රියාපදයක් යොදන්න පුළුවන්. ඊට පස්සේ අජ්ජාපි අදත් මයං අපි මිත්තේහි සද්ධින් මිතුරන් සමග පලානි ඕචනිත්වා ගෙඩි කඩාරස් කොට නගරං හරාම නගරයට ගෙන යමු කියන වර්තමාන කාලේ ගෙන යනවා කියන එකයි. අද්දහා ඒකාන්තයෙන් සුවේ අපි හෙටත් මයං අපි මිත්තේහි සද්ධින් මිතුරන් සමග පලානි ඕචනිත්වා ගෙඩි කඩාරස් කොට නගරන් නගරයට හරිස්සාම ගෙන යන්නෙමු. 7. තුවං හීයෝ මිත්තේහි සද්ධින් මක්ගේ දහවෝ. අජ්‍ය අපි තුවං මිත්තේහි සද්ධින් මක්ගේ දහවසි. අද්දහා සුවේ අපි තුවම් මිත්තේහි සද්ධින් මක්ගේ දහවිස්සසි. ස්තැන්වලට ඇවිල්ල තියෙන වචන බලාගන්න පුළුවන් ක්‍රියාපද. තේරුම තුවං නුඹ හීයෝ ඊයේ මිත්තේහි සද්ධින් මිතුරන් සමඟ මක්ගේ මාර්ගයෙහි දහවෝ දිව්වෙහි. දහවෝ එහෙම නැත්නම් අදහවෝ කියන මේ දෙකෙන් එකක් යොදන්න පුළුවන්. අජ්‍ය අපි අදත් තුවං නුඹ මිත්තේහි සද්ධින් මිතුරන් සමඟ මක්ගේ මාර්ගයෙහි දහවසි දුවහි. ඊට පස්සේ අද්දහා ඒකාන්තයෙන් සුවේ අපි හෙටත් තුවන් නුඹ මිත්තේහි සද්ධින් මිතුරන් සමඟ මක්ගේ මාර්ගයෙහි දහවිස්සසි දුවන්නෙහි. අනාගත කාලෙන්. 8. තුම්හේ හීයෝ මිත්තේහි සද්ධින් ගාමේ චරිත්ත. අජ්ජාපි තුම්හේ මිත්තේහි සද්ධින් ගාමේ චරත. අද්දහා සුවේ අපි තුම්හේ මිත්තේහි සද්ධින් ගාමේ චරිස්සත. දවට හිස්තැන්වලට ඇවිල්ලා තියෙනවා චරිත්ත ඊට පස්සේ චරිස්සත කියලා අතීත කාලින් සහ අනාගත කාලී ක්‍රියාව. තේරුම බලන්ඩ තුම්හේ නුබලා හීයෝ ඊයේ මිත්තෙහි සද්ධින් මිතුරන් සමඟ ගාමේ ගමෙහි චරිත්ත හැසුරුනෙහු.
අජ්‍ය අපි අදත් තුම්හි නුඹලා මිත්තේහි සද්දින් මිතුරන් සමග ගාමේ චරතහ ගමෙහි හැසිරෙහු. ගමෙහි හැසිරෙනෝ කියන එක. අද්දහ ඒකාන්තයෙන් සුවේ අපි හෙටත් තුම්හි නුඹලා මිත්තේහි සද්දින් මිතුරන් සමග ගාමේ ගමෙහි චරිස්සත හැසිරෙන්නෙහු. නමේ හීයෝ රජකා දාසයෙහි සද්ධින් වත්තහනි දොහොවින්සු. අජ්‍ය අපි රජකා දාසයෙහි සද්ධින් වත්තහනි දොහොවන්ති. අද්දහා සුවේ අපි රජකා දාසයෙහි සද්ධින් වත්තහනි දොහොවිස්සන්ති. පළවෙනි හිස්තෑන්ට දොහොවන්ති කියලාව දෙවැනි එකට දොහොවිස්සන්ති කියලාව. තේරුම හීයෝ ඊයේ රජකා රදවෝ නැත්නම් රෙදි සෝදන්නෝ. දාසයෙහි සද්දින් දාසයන් සමග වත්තහානි වස්ට්‍ර දොහොවින්සු සේදූහ. අජ්‍ය අපි අදත් රජකා රදවෝ දාසයෙහි සද්දින් දාසයන් සමග වත්තහනි වස්ට්‍ර දොහොවන්ති සෝදත්. අද්දහා ඒකාන්තයෙන් සුවේ අපි හෙටත් රජකා රදවෝ දාසයෙහි සද්දින් දාසයන් සමග වත්තහනි වස්ට්‍ර දොහොවිස්සන්ති සෝදන්නාහ. 10. හීයෝ කස්සකාච කම්මකාරාච අම්හාකන් ගේහං ආගන්ත්වා පූවේ යාචින්සු. අජ්‍ය අපිතේ අම්හාකන් ගේහං ආගන්ත්වා පූවේ යාචන්ති. අද්දහා සුවේ අපිතේ අම්හාකන් ගේහං ආගන්ත්වා පූවේ යාචිස්සන්ති. හිස්තන් දෙකක් තියෙනවා. පළවෙනි එකට යාචින්සු කියලා ඉවිල්ලා තියෙනවා. ඊළඟ එකට යාචිස්සන්ති. තේරුම හීයෝ ඊයේ කස්සකාච කම්මකාරාච ගොවියෝද කම්කරුවෝද අම්හාකන් ගේහං ආගන්ත්වා අපගේ ගෙදරට අවුත්. තන් අපගේ ගෙදර අවුත්. පූවේ යාචින්සු කැවුම් ඉල්ලූහ. අජ්‍ය අපි අදත් තේ ඔවුහු ඒ කියන්නේ ගොවියොත් කම්කරුවොත් අම්හාකන් ගේහං ආගන්ත්වා අපගේ ගෙදර අවුත් පූවේ යාචන්ති කැවුම් ඉල්ලත්. අද්දහා ඒකාන්තයෙන් සුවේ අපි හෙටත් තේ ඔවුහු ඒ කියන්නේ ගොවියොත් කම්කරුවොත් අම්හාකන් ගේහං ආගන්ත අපගේ ගෙදර අවුත් පූවේ යාචන්ති කැවුම් ඉල්ලත්. ඉල්ලන්නාහ පූවේ යාචිස් සන්තිය. පූවේ යාචිස් සන්තිය ගැන කැවුම් ඉල්ලන්නාහ. හොඳයි. ඊට පස්සේ අද තියෙනවා අභ්‍යාසයේ දිහට. දැන් අපි මෙතෙක් ඔය ක්‍රියාපද අනාගතයේ වර්ණැන්වේ අර පචිස්සති කියන ක්‍රියාවට අනුවනේ. පචිස්සති කියන ක්‍රියාවේ මූලය නැත්නම් ධාතුව අපි කිව්වා පච කියන ධාතුව. එතකොට ඒක වර්තමානයේත් වර්ණැන් වුණා, අතීතයේත් වර්ණැන් වුණා, අනාගතයේත් වර්ණැන් වුණා. ඊට අනුව තවත් ක්‍රියාපද බොහෝ ගණනක් වර්ණැන් වුණා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පාල කියන ධාතුවකුත් වර්තමානයේ වර්ණැන් වෙන හැටි. පාලේති, පාලෙන්ති, ඒ වගේම තවත් ක්‍රමයකට පාලේති, පාලයන්ති විදිහටත්. ඊට පස්සේ මෙන්න මේ පාල ධාතුව අනාගතේ වර්ණැන් වෙන්නේ මේ ක්‍රමයට. පාලෙස්සති කියලා. අර්ථය පාලනය කරන්නේ රකින්නේ කියන එක. බලන්න ඒක පාලෙස්සති, පාලෙස්සන්ති, පාලෙස්සසි, පාලෙස්සත, පාලිස්සාමි, පාලිස්සාම කියලා වර්ණන් වෙනවා. ඒ වගේම තමයි තවත් ක්‍රමයකට වර්ණන් ගන්න පුළුවන්. පාලයිස්සති, පාලයිස්සන්ති, පාලයිස්සසි, පාලයිස්සත, පාලයිස්සාමි, පාලයිස්සාම කියලත් වර්ණන් ගන්න පුළුවන්. නමුත් අර උඩ ක්‍රමයෙන් වර්ණන් වුණු වචන තමයි අපිට ගොඩාක් ඔය ත්‍රිපිටකයේ දකින්න ලැබෙන්නේ. එතකොට ඒ නිසා අපි මේ ක්‍රමයෙන් වර්ණන් වුණු වචනත් නැතුවම නෙවෙයි ඔය දෙවෙනි ක්‍රමයට. මුත් තියෙනවා. බොහෝම කියන්නේ බහුලව නැහැ. පළවෙනි ක්‍රමයට වර්ණන් වුණු ක්‍රියාපද තමයි බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අභ්‍යාසයේදී තියෙනවා මේ පහත දී ඇති අනාගත ක්‍රියාපද පාලෙස්සති ක්‍රියාපදේශයේ වර්ණන් වන්න. එතකොට අර
පාලෙස්සති ක්‍රමයට, ඒ කියන්නේ පාල ධාතු අනාගතයේ වර්ණයන්වුණු මුල් ක්‍රමයට වරණැංගුවාම ඇති ඔය පහළ තියෙන ක්‍රියාපද ටික. බලන්ඩේ ක්‍රියාපද ජාලිස්සති දල්වන්නේය, මාරිස්සති මරන්නේය. බාන ජාලිස්සති ජාලිස්සති ජාලිස්සන්ති ජාලිස්සසි ජාලිස්සත ඔය විදියට වරණැන් වෙනවා. ඒ පාලිස්සති පාලිස්සන්ති කියන ක්‍රමයට පළවෙනි ක්‍රමයට වරණැංගුවහම ඇති. අනිත් ක්‍රමයට ඉතින් තමන් මේ වරණංවනෝ නම් ඒත් කමක් නැහැ. ඒක තමන්ගේ දැනුමට හොඳයි. බලන්න ඊට පස්සේ චෝරෙස් ඇති සොරකම් කරන්නේ, දේශෙස් ඇති දේශනා කරන්නේ, තපෙස් ඇති තබන්නේය, ඕලෝකෙස් ඇති බලන්නේය, චින්තෙස් ඇති සිතන්නේය, පූජෙස් ඇති පූජා කරන්නේය, පීලෙස් ඇති පෙළන්නේය, උදෙස් ඇති උදාවෙන්නේය තං උදාවන්නේය, උඩ්ඩෙස් ඇති පියාඹන්නේය, චහදෙස් ඇති වසන්නේය. වසනවා කියලා කියන්න අපි මොන්න හරි දෙකින් වහනවා කියලා කියන්නේ අන්නේ අර්ථය. හොඳයි. ඔය ක්‍රියාපද ටික අර පාලිස් ඇති ක්‍රියාපදේ වගේ අනාගතය වර්ණන්වන්ට. හොඳයි. එහෙමනම් අපි පාලි පාඩමත් අදට මෙතකින් අවසන් කරනවා. එතකොට අද අභිධර්මය ඉගෙන ගැනීම තුළින් පාලි ඉගෙන ගැනීම තුළින් සන්තානය අපේ කුසා සිතුවිලි ජනිත වුණා පහළ වුණා. ඒ කුසා සිතුවිලිවල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. ඒ වගේම තව තවත් මේ ධර්මයන් ඉගෙන කියා ගන්නට මේ ධර්මයන් සම්මර්ෂණය කරන්නට අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය ලැබේවා. ඒ සඳහා විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාර ඇසුර නිරන්තරයෙන්ම ලැබේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදි බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ට, ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත්, ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කළ මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දෙනාටමත්, ඒ වගේ මේ වැඩසටහන වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන අපේ කැලුම් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයට පත් වෙත්වා. තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස්ස පින් බලාපොරොත්තුවෙන් පසුවන සෑම සියලු දෙනාටමත් මේ පින් දනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම කාන්තේම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු.
කාලාන්තරයක් තිස්සේ සද්ධර්ම වර්ෂාවන්ගෙන් තෙත් නොවීම නිසාවෙන්ම නිරුද්ධක කතරක් බවට පත්ව සිටි තිබුණා වූ චිත්ත සංතානයන්ට ඒ සදහම් වැස්සෙන් තෙමා වදාරන්නට ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 40 වැනි වැඩසටහනයි මේ අවසන් කරන්නට යෙදෙන්නේ. පසුගිය වැඩසටහන් 40ක් පුරාවට අපේ ප්‍රමුඛ පරමාර්ථය වුණු මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නිවැරදිව නිසි ලෙස අනුපිළිවෙලින් निराවුල්ව අත්තනෝමතීන්ගෙන් බැහැරව පෙළ අට කතාවන්ට අනුකූලවම පෞරාණික ආචාර්ය මතයන්ට අනුකූලවම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කළ ආකාරයෙන්ම දැන කියා ගන්නට කාලාන්තරයක් තිස්සේ සුදුසු ගුරු ඇසුරක් සොයමින් සිටියා වූද ගුරුවරුන් සොයාගත හැකි නමුත් ගුරුවරුන් වෙත ප්‍රවේශ වීමට දුෂ්කරතාවයෙන් පසු වූවා වූද සෑම සියලු දෙනා හටම මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සදහම් ගඟුලෙහි ඒ සදහම් පැන්වී පැන් පවස නිවාලන්නට නිවා ගැනීමට අවැසි පරිසරය සලසා දීමයි අපගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ. සැබවින්ම මේ වැඩසටහන් 40 පුරාවටම සෑම සියලු දෙනාම බොහෝමත්ම සුවසේ ඒ සකසා දුන්නා වූ ඒ පැන් ගඟුලෙන් සදහම් පැන් ගඟුලෙන් ඒ පැන් දියවරෙන් පැන්බී ජීවිත සුඛිත මුදිත කරගත් බවත් ඒ හදවත් චිත්ත සංතාන සෝපත් භාවයට සැනසිලිමත් භාවයට පත් කරගත් බවත් කුසල් බීජ ඒවා එහි රෝපණය කරමින් අද වන විට මහා අතු ඉතිලත් කුසල වෘක්ෂයෝ බවට පත් කරගත් බවත් අපි ඒකාන්තයෙන් දන්නවා. ඒ නිසාවෙන් මේ සදහම් ගඟුලට සහ සම්බන්ධ වෙමින් මේ සදහම් ගඟුලෙන් පෝෂණය වෙමින් ජීවිත සුවපත් කරගත් ඔබ සෑම සිළු දෙනාටමත් ඒ වගේම ඔබ අප සෑම සිළු දෙනාගේ ජීවිත සැනසීම උදාපත් කරවීම උදෙසා අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව සියලුම දුක්ඛ දෝමනසයන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාම නොසලකා හරිමින් අප වෙත මහත් අනුකම්පාවෙන් මේ උතුම් ධර්මය කියා දෙමින් මේ උතුම් ධර්ම මාර්ගය කියා දෙමින් අපට ධර්මෝපදේශය සිද්ධ කරන්නට යෙදුනා වූ ධර්මාචාර්යත්වයෙන් මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදුනා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥාන දසනාභිධාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මේ වැඩසටහන් 40 පුරාවටම අප විසින් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ පිණිස ස්වාමින් වහන්සේගේ පාරමී ධර්ම මස්තක ප්‍රාප්ත කර ගැනීම පිණිසම හේතුපනිශ්‍රය වේවායි කියා අපි පුණ්‍යානුමෝදනා කරමින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උදාාරතර වැඩසටහනට සජීවීව සම්බන්ධ වීමෙන් වගේම පෞරාණික තේරවාදය YouTube channel එක ඔස්සේ සම්බන්ධ වෙමින් මේ ධර්මය ගැන කියාගත්තා වූ ඔබ අප සෑම සියලු දෙනාටම මේ උදාාරතර ධර්ම ශක්තිය ඒකාන්තයෙන් සාංසාරික රැකවරණය පිණිසම මෙලව පරලව සැනසෙල්ල පිණිසම හේතු වාසනා වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එසේනම් අද දවසේදී අපි මේ නිල වශයෙන් අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 40 වැනි අභිධර්ම පාඩමයි. මීළඟට මේ තාක් පාඩම් වලදී අපි චිත්ත කාණ්ඩය, චෛතසික කාණ්ඩය වගේම රූප කාණ්ඩය සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. 41 වැනි පාඩම සමග අලුත් පාඩමකින් අපි හමු වෙන්නේ ශ්‍රී ලංකාවේ හමුවන්නේ 2021 අප්‍රේල් මාස 24 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7ට. ඉතින් ඒ නිසාවෙන් පෞරාණික තේරවාදයේ YouTube channel එක ඔස්සේ මේ වැඩසටහන් නරඹන මේ වැඩසටහන් වලට සම්බන්ධ වන ඔබටත් අවශ්‍ය නම් 41 වෙනි පාඩමේ සිට
සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්නට පුළුවන්. මක් නිසාදයක් මේ වැඩසටහනෙන් අනතුරුව විශේෂයෙන්ම මෙතෙක් සාකච්ඡා කරන්නට යෙදුණු ඉගෙන ගන්නට යෙදුණු පාඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න සාකච්ඡාවක් තිබෙන නිසාවෙන්. ඒ නිසා ඔබට ඒ පාඩමට සම්බන්ධ වෙන්නට අවශ්‍ය නම් බොහොම පහසුවෙන් කරන්නට තිබෙන්නේ tripitaka.lesson@gmail.com අපේ ඊමේල් ලිපිනයට මේ YouTube වීඩියෝවෙහි පහත දැක්වෙන ඊමේල් ලිපිනයට ඔබේ ඉල්ලීම එවන්නට තියෙන්නේ. එවිට අපිට පුළුවන් ඔබවත් මේ සජීවී වැඩසටහනට සහසම්බන්ධ කරගන්නට. හොඳයි. ඒ පණිවිඩයත් ලබා දෙමින් අද දිනේට නියමිත වැඩසටහන නිල වශයෙන් අවසන් කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට අප විසින් රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාරය අනුමෝදන් කරමින් ඒ වගේම මේ වැඩසටහන් 40 පුරාවටම අපේ සිතුවිල්ලකින් හෝ ගෞරවනීය ස්වාමින් වහන්සේට අප අතින් වරදක් සිදු වුණා නම් අපි ස්වාමින් වහන්සේවත් කමා කරගනිමින් අපි මේ වැඩසටහන අපි නිල වශයෙන් අවසන් කරමු. ඉන් අනතුරුව සජීවී වැඩසටහනට සම්බන්ධ වන පිරිසට ධර්ම සාකච්ඡාවට අවස්ථාව තිබෙනවා. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනා නුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා. ආමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සුපත් වේවා. සුපත්. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං